අයිබෝන් සුබ උදෑසනක් සියලු දෙනාට මම කෙටි හැඳින්වීමක් කරලා දරුණු අතුකෝල මහතාට ආරාධනා කරන්නම් ශ්‍රී ලාංකිකයින්ගේ පිනට උපන් ඒ වගේම ධනාත්මක චින්තනය තුළින් දේශීය ජනතාව ශ්‍රී ලාංකිකයින් නගා සිටවීමට කැප වුණු මහාචාර්යතුමෙක් හැටියට මම දරුණු අතුකෝල මහතා හඳුන්වන්න පුළුවන්. ඒකම එතුමා මේ වෙනකොට කෘතීන් 103ක් පොත් හැටියට අපිට දායද කරලා තියෙනවා. විශේෂයෙන්ම ළමා මනෝවිද්‍යාව, අධ්‍යාපන මනෝවිද්‍යාව ආදී ධනාත්මක මනෝවිද්‍යාව ආදී ශාස්ත්‍රයන් වලින් ඒකම විශාල රූපවාහිනී සහ ගුවන් විදුලි වැඩසටහන් රාශියක දොරමඩලාව වැනි වගේම ලක්කඳ ආදී ගුවන් විදුලි වැඩසටහන් රාශියකින් දැනුම බෙදා දෙමින් මේ කොටත් ටෙලිවිෂන් පාසල ඔස්සේ එහෙම එතුමා විශාල මෙහෙයක් කරනවා ජනතාවට විශේෂයෙන්ම අපේ දරුවන්ට. ඒ වගේම එතුමා චරිතාපදාන රාශියක් පරිවර්තනය කරලා තියෙනවා. විශේෂයෙන්ම ධනාත්මක චින්තනය කිව්වොත් දරුණු අතුකෝල මහත්මයා ලංකාවේ ජනතාවට නිතින්ම මතක් වෙන නමක්. මගේත් ඇත්තටම මෙන්ටර් කෙනෙක් හැටියට මම එතුමා හඳුන්වනවා. මම ගෞරව කරන ප්‍රධාන පුද්ගලයන් කීප දෙනෙක්ගෙන් එක්කෙනෙක් හැටියට මම දරුණු අතුකෝල මහත්මයා මගේ සිතේ ඉන්න කෙනෙක්. ඉතින් අපි වැඩි කාලයක් ගන්නේ නැතුව එතුමාට ආරාධනා කරනවා අද දිනේ මේ වැඩසටහන සාර්ථක කරගන්න එතුමාගේ දේශනය ආරම්භ කරන්න කියලා. අපි මුලින්ම බොහොම පිං කියලා කියනවා මේ වගේ දේශනයක් කිරීම. එකම තව එක දෙයක් කියන්න ඕනේ අපි එතුමාට කතා කරපු අවස්ථාවල මට දැනෙච්ච දෙයක් තමයි එතුමාගේ තියෙන දැනුම හරියට සාගරයක් වගේ. ඒ දැනුම බෙදා දෙන්න එතුමා ඕනම වෙලාවක ඉදිරිපත් වෙනවා කිසිම පැකිලීමකින් තොරව. ඇත්තටම කිසිම මුදල්මය මූල්‍යමය ලාභයකින් තොරව ඕනම කෙනෙකුට ඒ දැනුම බෙදා දෙන්න සූදානම් වෙච්ච මහත්මයෙක් කියලා හඳුනනවා. එහෙනම් සර් අපි පටන් ගමු. ඔබතුමාට බොහොම පිං. අයිබෝවන් සුබ දවසක් වේවා සියලු දෙනාටම. අයිබෝන් සර්. අයිබෝන්. අද අපි ආරම්භයක් හැටියට කතා කරන්න බලාපොරොත්තු වෙනවා සිත සහ මොළයේ සංවර්ධනය පිළිබඳව. මම ඉස්සෙල්ලාම ස්තුතිවන්ත වෙන්න කැමති වින්ඩින් ඩෙල්කේ සමාගමට ආයතනයට මට මේ සඳහා ආරාධනා කිරීම ගැන. ඒ වගේම සම්බන්ධීකරණය ගැන සංජය සමසේර මහතාට ස්තුතිවන්ත වෙන්න කැමතියි. මම හිතුවා මේ මාතෘකාවෙන් පටන් ගන්න. මොකද මේ මාතෘකාව තමයි අපි මේ කතා කරන සියලුම ශාස්ත්‍රවලට පදනම් වෙන්නේ. හුඟක් අය මේ මූලික පදනම ගැන දන්නේ නැතුව කතා කරොත් සමහර වෙලාවට ඒක ඉගෙන ගත්තොත් Tamanට අංග සම්පූර්ණ ඉගෙන ගැනීමක් කරන්න හම්බෙන්නේ නැහැ. ඒකද අද මේ පැයක එකමාරක් කාලය තුල අපි මූලික වශයෙන් මේකේ අදාළ මුල්ම කරුණු ටික තේරුම් ගන්න උත්සාහ කරන්නයි මම කල්පනා කරේ. ඒකින්ද ටිකක් එක රසවත්ම වෙන්න පුළුවන්. ඒ වුණාට මේ පදනම හරි වැදගත්. ඒ සාමාන්‍ය ඕනම දෙයකට ගොඩනැගිල්ලක් හදන කොටත් අත්විවරම හරිම ශක්තිමත් වෙන්න ඕන. මේ අත්විවරම දාන්න කළු ගල්, සිමෙන්ති, යකඩ ඒ වගේ දේවල් ඕන වෙනවා. කම්කරු හුඟක් මහන්සි වෙන්න වෙනවා. හැබැයි අත්විවරම දැම්මට පස්සෙත් පේන්නේ පොළවෙන් අඩියක් දෙයක් උඩට විතරයි. ඒ වුණාට ඒ අත්විවරම තමයි හුඟක් වැදගත් වෙන්නේ ඒ ක්‍රියාදාමයේ සාර්ථක කරන්නේ. එහෙනම් අපි අද අත්විවරමක් දාන මාතෘකාවක් හැටියට තමයි සිත සහ මොළයේ සංවර්ධනය ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් විශේෂයෙන්ම මේ මොළයේ වර්ධනය ගැන අපි ඉස්සෙල්ලා කතා කරලා බලමු. මේ මොළයේ වර්ධනයේදී වැදගත් වෙනවා මිනිස් මොළේ සංවර්ධනය වෙන්නේ කොහොමද? දැන් මිනිස් මොළයේ සංවර්ධනය වීම ආරම්භ කරන්නේ කොයි කාලෙද කියන එක ගැන අපිට කියනවා පොඩි පරස්පරතා. කොහොම නමුත් මේ මිනිසුන් අතර ජීවීන් අතර උසස්ම මොළයක් තියෙන්නේ මිනිස් සත්වයාට. එතකොට මිනිස් සත්වයාගේ මේ මොළයේ වර්ධනය වීම ආරම්භ වෙන්නේ පිළිසිඳගෙන සති 5ක්
8ක් අතර කාලයක් තුල. එතකොට ඉස්සල්ලාම ස්වරූපේ හැදෙනවා මිනිස් ස්වරූපේ හැදෙනවා. ඒ මිනිස් ස්වරූපේ හිස කොටස වර්ධනය වෙන්න පටන් ගන්නවා සති 5ක් විතර වෙනකොට. එහෙම වෙලා සාමාන්‍යයෙන් ගර්භාෂයෙන් මාස 2-3 වෙනකොට වේගවත් වර්ධනයක් සිද්ධ වෙනවා. ඒකින්ද අපි ඒක ඉගෙන ගන්න තියෙන දේ තමයි ගර්භාෂයේ ඉන්න මුල් මාස 3 දරුවෙක්ගේ මොළේ වර්ධනය ඉතාම වැදගත්ම කාලයක් කියලා. ඒ වැදගත්ම කාලය තුල අපි කියන තුරිත වර්ධනයක් කියලා වේගවත් වර්ධනයක් සිද්ධ වෙනවා. ඊට පස්සේ මේක ශෛල මිලියන ගාණක් වර්ධනය වෙලා උපත ලබනකොට සාමාන්‍යයෙන් ග්‍රෑම් 300ක් 330ක් විතර ප්‍රමාණයක් මොළේ බර ඇති වෙනවා. ඒ කියන්නේ වැඩිහිටියෙක්ගේ මොළෙන් වැදගත් වෙන්නේ වැඩිහිටියෙක්ගේ මොළෙන් 3න් 1ක් විතර වර්ධනය වෙලා තමයි වැඩිහිටියෙක්ගේ මොළෙන් 125ක් විතර වර්ධනය වෙලා තමයි දරුවෙක් පිළිද ගන්න උපත ලබන්නේ. දැන් අපිට පේන කොච්චර වර්ධනයක් සිද්ධ වෙනවද කියලා. ඊට පස්සේ මේ මොළේ වර්ධනය වීම යම්කිසි වේගවත් රටාවක් තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අවුරුදු බලු මාස 6 වන විට සාමාන්‍යයෙන් 50%ක විතර වර්ධනයක් තියෙනවා. ඊට පස්සේ අවුරුදු 2 වන විට 75%ක් විතර වර්ධනය වෙනවා. අවුරුදු 4 වෙනකොට 80%ක් විතර වර්ධනය වෙනවා. අවුරුදු 5 විතර නෝට 90ක් විතර 6 වෙනකොට 95ක් විතර මොළේ වර්ධනය වෙලා වැඩි. ඒතකොට වැඩිහිටියෙක්ගේ මොළෙන් 95ක් විතර වර්ධනය වෙනවා මුල් අවුරුදු 6 ඇතුළත. ඊළඟට අවුරුදු 18 20 කාලේ තමයි ඉතිරි කොටස වර්ධනය වෙන්නේ. දැන් මේකෙන් පේනවා මුල් වර්ධනයේ රටාව උඟක් වැඩි මුල් අවුරුදු 6 දී. දැන් මේ chart එක බලුවොත් ඔබට ඒක තේරුම් ගන්න පුළුවන්. ඒ chart එකේ තියෙනවා වේගවත් වර්ධනය මුල් වසර 6 තුළ සිදුවෙන ආකාරය. දැන් උපිරිඳ ගන්න කාලේ ඉඳලා අවුරුදු 2ක් වෙනකොට 75ක් විතර අවුරුදු 4ක් වෙනකොට 80ක් විතර. ඊට පස්සේ ක්‍රමානුකූල වර්ධනයක් වෙනවා අවුරුදු 6 මාරනකොට 90ක් 95ක් වෙනවා. එතන ඉඳලා අවුරුදු 18 වෙනකම්ම වර්ධනය වෙන ඉතාම සුළු ප්‍රමාණයක්. ඒතර අවුරුදු 18 වෙනකොට අපේ මොළේ වර්ධනය අවසానයි කියලා අපි කියනවා. ඒතර කෙනෙක් හිතන්න පුළුවන් මොළේ වර්ධනය අවසానයි කියන්නේ මොකක්ද කියලා. ඒ කියන්නේ මොළේ කියන්නේ සංයුක්ත ද්‍රව්‍යයක්. ඒ කියන්නේ ඒක සාමාන්‍යයෙන් කපන්න කොටන්න ඔපරේෂන් කරන්න පුළුවන්. එවැනි ඉන්ද්‍රියක මූලික වර්ධනය තමයි අපි කියන්නේ ඒ කොටස ඉව. හැබැයි ඊට පස්සේ ඒ වර්ධනය වෙච්ච මොළේ තුල නොයෙකුත් දේවල් වර්ධනය කරන්න හැකියාව තියෙනවා. හැබැයි මොළේ වර්ධනය තින් නවතින. මේක සරල උදාහරණයක් කිව්වොත් අපි හිතමු මීමැස්ස. දැන් මීමැස්සන්ගේ මී වද බදින කාලයක් තියෙනවා. ඒ මී වද බදින කාලයට අමතරව මී පැණි පුරවන කාලයක් තියෙනවා. දැන් මේ මී වද බදින්නේ මුල් කාලය තුල. අපේ මොළේ වර්ධනය වෙන්නේ ඒ විදිහට මුල් කාලය තුල තමයි මේ මොළේ වර්ධනය වෙන්නේ. ඒ කාලේ මොළේ වර්ධනය වුණොත් මේ කාලේ මී වදේ හොඳට බැඳගත්තොත් පස්සේ කාලේ හම්බෙන ඕන තරම් පැණි ගෙනල්ලා මේ මී වදේට පුරවන්න පුළුවන්. හැබැයි අපිට ඒ කාලේ මී වදේ හරියට බැඳ ගන්න බැරි වුණොත් පුලම් පාරක් හරි වැස්ස හරි ඇවිල්ලා පොඩිවට නම් වදේ බැඳගත්තේ පස්සේ කාලේ කොච්චර පැණි හම්බුණත් ගෙනල්ලා පුරවන්න ඉඩක් නැහැ. පස්සේ කාලේ මේ වදේ බදින්නත් බෑ. එහෙනම් මූලික දේ තමයි ලොකුවට වදේ බැඳ ගන්නට ඕන. අන්න ඒ න්‍යායම තමයි මොළේ හා සම්බන්ධව තියෙන්නේ. අපි මොළේ මුල් කාලය තුල පුළුවන් තරම් ශක්තිමත්ව ලොකුවට හදාගත්තොත් වර්ධ ශක්තිමත් කරගත්තොත් පස්සේ කාලේ උපාධි 3ක් 4ක් 5ක් පැක් කරන්න පුළුවන්. ඒ මුල් කාලේ අපි ඒක අවධානය යොමු නොකරොත් ඒ වර්ධනය සිදුුනේ නැත්නම් පස්සේ කාලේ අපිට කරන්න පුළුවන් කාර්යය ඉවරයි. ඒක තමයි මූලික දේ තමයි අපි ඉගෙන ගන්න පළවෙනි දේ මොළේ වර්ධනයේ වේගවත් වර්ධනයක් තියෙනවා මුල් අවුරුදු 6 තුල. මුල් අවුරුදු 6 අපි ඊටාම ශක්තිමත්ව වර්ධනය කරන්න ඕන. එතකොට මොළේ සංවර්ධනයට උදව් කරන්නේ කොහොමද? දැන් මේක ගොඩක් වැදගත් වෙනවා. දැන් මොළේ විවිධ කොටස් තියෙනවා. දැන් අපේ එක හැම කෙනාගේ මොළේ එක පැති තියෙනවා. ඒකට කියනවා පදාස නැත්නම් ෆැකල්ටිස් කියලා. ඒ අතට ෆැකල්ටියක් තියෙනවා. අතට කොටසක් තියෙනවා. පයට කොටසක් තියෙනවා. මුඛයට කොටසක් තියෙනවා. ඊළඟට ඇහැට කනට නාසයට මේ හැම පසින්දුරන්ටම යම් යම් පදාස මොළේ තියෙනවා. මේක හොඳට තේරුම් ගන්නට ඕන. එතකොට මොළේ පදාස ශක්තිමත් කිරීම තමයි මොළේ වර්ධනය කරනවා කියලා කියන්නේ. දැන් පොඩි කාලේ අත් වලින් වැඩියෙන් වැඩ කරපු තරමට ඒ මොළේ ඒ ෆැකල්ටි එක වැඩියෙන් වර්ධනය වෙනවා. වැඩියෙන් වර්ධනය වෙනවා කියලා කියන්නේ ඒ මොළේ ශක්තිමත් වෙනවා. ඒ වගේම ප්‍රමාණයක් කකුලටත් තියෙනවා. ඒකට මොළෙන් වැඩි පදාසයක් වෙන් කරලා තියෙන්නේ අතට. ඊළඟ පදාසය වෙන් කරලා තියෙන්නේ කකුලට. දැන් වඳුරන්ගේ බැලුවොත් අතටයි කකුලටයි දෙකටම වෙන් කරලා තියෙන්නේ එකම පදාසයක්. ඒතර ඒකෙන් පේනවා වඳුරෝ අතින් කරන වැඩේම කකුලෙන් කරනවා. අපි කකුලෙන් කරන කොටස අඩු කරලා ඒ ටිකත් එකතු කරලා දෙනවා අතට. ඒකයි අපි දෙගොල්ලන් වෙනස. කිසියම් කෙනෙකුට අත් නැතුව උපදුනොත්
අත් වලින් වැඩ කරන්න බැරි වුණොත් ඒ ක්‍රියාවන් සියල්ලම වගේ කකුලෙන් කරන්න පුළුවන්. එතකොට අතින් කරන්න පුළුවන් හැම දෙයක්ම පුහුණු වෙච්ච කකුලකින් කරන්න පුළුවන්. චිත්‍ර අඳින්න පුළුවන්, ඊළඟට රැවුල කපා ගන්න පුළුවන්, දත් මැද ගන්න පුළුවන්, අකුරු ලියන්න පුළුවන්. මේ හැම දෙයක්ම අපි අතින් කරන වැඩේ කකුලෙන් කරන්නත් පුළුවන්කම තියෙනවා. දැන් මේක ඔබට තේරෙනවා ඇති කකුල කොච්චර වැදගත්ද? අත් කොච්චර වැදගත්ද? එතකොට අත් සහ කකුල් වැඩියෙන් ක්‍රියාත්මක වෙන අභ්‍යාස පොඩි කාලේ ළමයින්ට ලැබෙන්න ඕන. ඒක තමයි ළමයින්ගේ මොළේ වර්ධනය කරන්න උදව්ව. ගෙදරදී අපි ළමයින්ට නොයෙකුත් විදිහේ වැඩ පවරන්නට ඕන. අත් වලින් කරන වැඩ වැඩි කරන්නට ඕන. පොළවේ පාය ගහලා ඇවිදින්නට ඕන. මඩ ගොඩේ, තනකොළේ, බොරළු වල මේ හැමතැනම ඇවිදිනකොට ඒ මොළේ සිග්නල් කරනවා. මොළේට සිග්නල් කරනවා කකුලෙන් මෙන්න මෙතන මේ විදියයි කියලා. එතකොට කකුලෙන් නෙවෙයි ඇත්තටම ඇවිදින්නේ. මොළේ තමයි තීන්දුව කරන්නේ කොතනද පරිස්සමේ යන්න ඕන. ඒකින්ද අපි කියනවා උතාගෙන ඉන්න ළමයි උතාගෙන ඉන්න නැතුව රැපින් බේබීස් හදා ගන්න නැතුව පොළවේ පය ගහන ළමයි හදන්න කියන. දැන් උගක් ඔය ඈත ගම්වල දුප්පත් ළමයින්ට තියෙන ලොකුම වාසිය ඒගොල්ලන්ට මේ කියන වඩාගෙන ඉතිරි නෑ. ඒගොල්ලෝ බිම හැමතැනම ඇවිදලා තියෙනවා. ඒගොල්ලෝ අත්වලින් නොයෙකුත් වැඩ කරලා තියෙනවා. ඒ කියන්නේ අවශ්‍ය මූලික පදනම වැඩියෙන්ම දාගන්නේ ඒ අය. අපි හුඟක් වෙලාට හොරතල් කරලා වඩාගෙන සේවකෙන් තියාගෙන හදන ළමයන්ට ඒ වාසිය නෑ. එතන තමයි මේ පස්සේ කාලේ අපිට තේරෙන්නේ බුද්ධි වර්ධනයේදී යම් ගැටලු ඇති. අනිත් එක තමයි කට. කටට විශාල පදාසයක් තියෙනවා. ඒ කියන්නේ කට තමයි මුළු ශරීරයම හසුරුවා ගන්න උපකරණය. අපේ කටින් තමයි ආහාර ගන්න. ඒතකොට ආහාර ගන්නකොට ඒ ආහාර වලට යම්කිසි විදිහකට නීතියක් දා ගන්න ඕනේ. ඒතකොට කටින් ගන්නවා ගන්න ඕන කෑම මොනවද නොගන්න ඕන කෑම මොනවද. ඒතකොට ඒකත් මොලෙන් තමයි ආපහු පණිවිඩය එන්නේ. මොලේ පණිවිඩය නැවත කියනවා කටට මෙන්න මේවා කන්න එපා කියන. එතකොට ඒ විතරක් නෙවෙයි ඉතාම සියුම් අපි කියමු කෙස් ගහක් වුණත් කටට ආවොත් ඒක කට දාන්න. ඒකද කටෙන් අයින් කරනවා. වැරදිලාවත් කටි මොන හරි ඇතුළට ගියොත් ආපහු කරන්නේ ඒක ආපස්සට වමන දම්මන. දැන් මේ බලන්න අපිව පරිස්සම් කරන්න මොලේ පොඩි කාලේ ඉඳලම සැලසුම්ගත වෙලා තියෙනවා. මේක අපි දන්නේ නැති හේතුවක් නිසා ඉතාලම පොඩි කාලේ ඉඳලා අපිව පරිස්සම් කරන්න සුභව ධර්මයෙන් ලැබපු දායාදය. ඒකින්ද මේ ලෝකේ උපදින අයට සාමාන්‍ය පොඩි උදව්වක් ලැබුණත් නොමැරී ජීවත් වෙන්න අවශ්‍ය පුළුවන්කම තියෙනවා. දැන් සතුන්ට මීට වඩා වෙනස්. සතුන්ට පුළුවන් ඉපදිලා පැය කාලෙන් භාගයෙන් තමන්ගේ ජීවිතය ගෙනියන්න අවශ්‍ය දේවල් කරගන්න. ඒ කියන්නේ අවුලගෙන කන්න පුළුවන්, ඊළඟට පියාඹන්න පුළුවන්, ඇවිදින්න පුළුවන්. දැන් සතුන්ට තියෙනවා. මිනිසා මාස 9ක් විතර යනවා මේ සතුන් එදා දක්වන දක්ෂතාවය පෙන්නන්න. මෙන්න මේක තමයි මිනිසාගේ තියෙන වෙනස. හැබැයි මේ මාස 9 තුල මිනිසාට ළමයා ඉගෙන ගන්නවා මේ මොළේ සංවර්ධනය කරගන්න. එතකොට මොළේ සංවර්ධනය කිරීම පිළිබඳ ජීන් පියාජේ කියන මනෝවිද්‍යාඥයා ඉදිරි කරපු මතයක් තියෙනවා. මේ මතෙත් පොඩ්ඩක් දැනගත්තොත් හොඳයි මේ වෙලාවේ කොහොමද පොඩි ළමයින්ට උදව් කරන්නේ. අපි එළියෙන් කරන යම් ක්‍රියාකාරකම් අනුව මොළේ ඇතුලේ යම් වෙනස්කම් ඇති වෙනවා. ඒතර මොළේ ඇතුලේ වෙනස්කම් අනුව නැවත අතින් කරන දේ වඩා හොඳට කරන්න පුළුවන්. මෙන්න මෙහෙම දෙපැත්තට ගලන් යන ක්‍රියාවලියක් තියෙනවා. අපිට ක්‍රියාවෙන් අවබෝධය කියන වචනේ ආවේ ඒකයි. මේ ක්‍රියා කරන්න අවබෝධය වැඩි වෙනවා. අවබෝධය වැඩි වෙන්න ක්‍රියාකාරකම් හොඳට කරන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේ නිසා තමයි බුද්ධි වර්ධනයේදී මේ ක්‍රියාකාරකම් වලට මෙච්චර තැනක් දෙන්නට ඕන. එතකොට දැන් මෙතන මේ රූපේ බැලුවොත් එහෙම පේනවා. මේකට අපි කියනවා සිමිලේෂන් ඇකොමඩේෂන් කියන වචන දෙකක් පාවිච්චි කරනවා. නැත්නම් සමග්‍රහණය ප්‍රතියෝජනය කියන වචන දෙකක් පියාජේ පාවිච්චි කරනවා. දැන් මේ ළමයා බැලුවොත් මේ ළමයාට පූසෙක් පිළිබඳ මතකයක් තියෙනවා. මේ පූසා පිළිබඳ ළමයාගේ තියෙන මතකය එයා දැන් වෙන අලුත් පූසෙක් දකිනවා. මුල් දැක පූසා දුඹුරු පාටයි ඒ පූසා වර්ගයේ උස්සගෙන ඉන්නේ. දැන් එයා තමයි ළමයාගේ මතකේ තියෙන්නේ. එයා දකිනවා කළු පාට පූසෙක්. ඒ වගේම වර්ග පහලට තියෙන පූසෙක්. දැන් මෙයා බලනවා කල්පනා කරනවා ටිකක් කළා අර කියපු කලින් දැකපු රූපෙට අනුව මේ රූපේ සංසන්දනය කරලා දෙකම ඉගෙන ගන්නවා. අර පාට පූසොත් ඉන්නවා මේ පූසොත් ඉන්නවා. මේක අලුත් ඉගෙන ගැනීමක්. එතකොට ඉගෙන ගැනීමේ රටා වෙනසක් තියෙනවා. කළු පාට පූසා අර සුදු පාට දුඹුරු පාට පූසයි දෙන්නම පූසෝ කියන වර්ගයට දාගන්න පුළුවන්. එතකොට මෙන්න මේ විදිහට තමයි ළමයි අත්දැකීම් මගින් ඉගෙන ගන්න. එතකොට මේ ට්‍රයිල් ඇන්ඩ් එරර් තත්තරද ක්‍රමෙන් තමයි ඉගෙන ගන්න. ඉස්සලා හිතනවා ඊට පස්සේ ආපහු කල්පනා කරන පස්සේ යා කරගන්න. මෙන්න මේ සඳහා තමයි අපිට අත්දැකීම් ගොඩක් ළමයින්ට දෙන්නට වෙන්නේ. දැන් අපිට පේනවා මොළයේ සංවර්ධනයට උදව් කරන්න ඕන කොහොමද පොඩි කාලේ ඉඳලා අපි ඒ පදනම දාගෙන තමයි ඉස්සරහට යන්නට ඕන.
දැන් මොලේ වර්ධනය කරන්න උදව් ගොඩක් තියෙනවා. එකක් තමයි භාෂාව. ඒකින්ද මිනිස් වර්ගයාට භාෂාවක් කතා කරන්න පුළුවන්. ඒ භාෂාවෙන් සවන් දීම සහ කතනයේ කේන්දර ඉතා වැදගත්. පොඩි කාලේ බුද්ධි වර්ධනයේදී වැදගත්ම දේ තමයි මේ සවන් දීම සහ කතන. ඒකින්ද අපි කියනවා ගෙදරදී අම්මලා තාත්තලා ආච්චිලා සීයලා ළමයිට ගොඩක් කතා කරන්න. ළමයා කතා නොකරත් ළමයාට කතා කරන්නට. ළමයාට කතා කරනකොට ළමයාව සේරම රෙකෝඩ් කරගෙන ඉන්නවා. තැම්පත් කරගෙන ඉන්නවා. එයාට කතන හැකියාව ආවට පස්සේ අර කියන දේවල් ආපස්සට කියන්න පටන් ගන්නවා. ඒකින්ද මූලික දවස්වල ළමයාත් එක්ක ගොඩක් කතා කරන එක. අම්මලාට ගොඩක් කතා කරන්න පුළුවන්. හැම දෙයක් ගැනම ළමයට විස්තර කරන්න පුළුවන්. එයාට තේරෙනවා. එයාව රෙකෝඩ් කරගෙන ඉන්නවා. දැන් ඒවා මුලින් එයාට ඉදිරිපත් නොකරත් මේ දක්ෂතාවය තුළ තියෙන. එතකොට කතනය ඊළඟට එයා කතා කරන්න පටන් ගන්නවා. සවන් දීම සහ කතනය කියන දෙක වැදගත් වෙන්නේ මේ විදියට. ඊට පස්සේ ක්‍රීඩා. නොයෙකුත් සෙල්ලම් ළමයි මවා ගන්නවා. ළමයින්ට සෙල්ලම් මවාගෙන කරන්න පුළුවන්. ඒකින්ද අපි ළමයින්ට සෙල්ලම් හදලා දෙනවා. වෙනුවට සෙල්ලම් මවාගෙන කරන්න දෙන්නට. සෙල්ලම් මවා ගන්නවා කියන්නේ මොලේ ඇතුලේ විශාල පරිකල්පන හැකියාවක් ඇති වෙනවා. නිර්මාණාත්මක හැකියාව ඇති වෙනවා. නොයෙකුත් දක්ෂතා වර්ධනය වෙනවා. ඒකත් ළමයින්ගේ වර්ධනය ඉතාම වැදගත්. ඒ වගේ තමයි අත්වලින් කරන ක්‍රියාකාරකම්. අත්වලින් ක්‍රියාකාරකම් කරන්න අපි ඉස්සෙල්ලා කියවර ක්‍රියාවෙන් අවබෝධය ඇති වෙනවා. මොලේ වර්ධනය කරන්න මෙන්න මේ විදියට අපි උදව් කිරීම ඉතාම වැදගත් එක. ඒතර හිතකර සුභවාදී පරිසරයක් තමයි උගාක් වැදගත්. හිතකර සුභවාදී පරිසරයක් උගාක් වැදගත් වෙනවා. ඒ මවගේ පියාගේ ආදරය තමයි මෙතෙන්දී උගාක් වැදගත් වෙන්නේ. ඒතර අපිට පේනවා මොලේ වර්ධනයේට අපි කරන්න ඕන දේවල් කීපයක් තියෙනවා. මෙන්න මේ කොටස් ටික මුලදී කරොත් පස්සේ කාලේ මොලේ වර්ධනයේට ලොකු උදව්වක් අපිට කරන්න පුළුවන්කම තියෙනවා. දැන් අපි කෙලින්මෙමු අපේ ඉහළ මට්ටමට වැඩිහිටි මොලේ ගැන. දැන් මේ සිරුරේ රූපයක් ඔබට පේනවා. මේ සිරුරේ රූපේ මේ මොලේ තියෙනවා මේ ඔළුවේ. එතකොට ඒක අපි පුංචි නහර ධාරාවක් ගමන් කරනවා. එතකොට මොලෙන් සම්බන්ධ වෙන මුළු ස්නායු පද්ධතියක් මුළු ශරීරයේ පුරාම දුවන. ඒකිට මුළු ශරීරයේ මොලෙත් එක්ක සම්බන්ධකමක් තියෙනවා. ඒකිට මොලේ ක්‍රියාකාරීත්වයයි ස්නායු සම්බන්ධතාවයයි ලේ ගමනාගමනයයි මේ සේරම අන්තර් සම්බන්ධතා ඇතුව තමයි ක්‍රියාත්මක වෙන්නේ. මෙන්න අන්තර් සම්බන්ධතා ක්‍රියාවලිය තමයි වැදගත් වෙන්නේ පුජ්‍යලයේ අපේ ජීවිතය සාර්ථක කරගන්න. ඒතර පුජ්‍යලයේ වර්ධනයේදී මේ මොලේ කරන භූමිකාව ගැන අපි හුඟක් සැලකිලිමත් වෙන්නට ඕන. දැන් අපි මොලේ පිළිබඳව වෙනස් විදිහකට බලන්නයි මම මේ කල්පනා කරන්නේ. අපි මොලේ ස්වභාවය පිළිබඳව මොලේ තියෙන පාර්ශ්ව පිළිබඳව පූර්ව බාහික ලලාට කොටස පාර්ශ්වික ලලාට මේ විදිහට අපි වර්ගීකරණයක් කරනවා. ජීව විද්‍යානුකූලව මොලේ අපිට යම් කිසි විදිහකට නම් කරන්න පුළුවන්කමක් තියෙනවා. දැන් අපි මනෝවිද්‍යාවේදී ඊට වඩා වෙනස් විදිහකට මොලේ හඳුනා ගන්නයි උත්සාහ කරන්නේ. දැන් මොලේ තියෙනවා ත්‍රිවිධ ක්‍රියාකාරකම් කියලා. මොලේ රට තුනක් තියෙනවා. මොලේ වලේ තියෙන තල අණුව යම් හැකියාවන් තුනක් තියෙනවා මොලේ. දැන් මේක හොඳට තේරුම් ගන්නට ඕන අපේ ඉස්සරහට යන්න. අපි ඒක වර්ග තුනක් තියෙනවා. එකක් තමයි උරග මොලේ. රෙප්ටිලියන් බ්‍රේන් කියලා කියන උරග මොලේ කියලා කොටසක් තියෙනවා. ඊට පස්සේ ශීරපායි මොලේ කියලා කොටසක් තියෙනවා. ඊටත් ඉහළින් තියෙනවා නිව් හියුමන් බ්‍රේන් නව මානව මොලේ කියලා. දැන් අපිට පේනවා එතකොට මොලේ කොටස් තුනකට බෙදලායි අපි මේ කතා කරන්න උත්සාහ කරන්නේ. මේක හොඳට තේරුම් ගත්තට පස්සේ ඔබට පුළුවන් මේකෙන් ලොකු ප්‍රයෝජනයක් ගන්න. දැන් මේ උරග මොලේ කියන එක අපි ඉස්සරහට තේරුම් ගන්න බලමු. දැන් උරගයා කියන්නේ සර්පයානේ. එතකොට මේ සර්පයේ හැඩය තමයි මේ උරග මොලේ තියෙන හැඩය නෙවෙයි සර්පයයි ක්‍රියාකාරීත්වය. ඒ වගේම මේකට කියනවා ඩයිනෝසරස් මොලේ කියලා කියනවා. ඒකෙන් අදහස් වෙන්නේ මේ පරිණාම ඉතිහාසය තුළ මේ මොලේ තමයි දිගටම ඇවිල්ලා තියෙන්නේ. ඒක සර්පයාගේ කාලේ ඩයිනෝසර් කාලේ වැඩිච්ච මොලේ තමයි මේ සර්ප මොලේ කියලා කියන්නේ. ඒතර මේක මොලේ පහළම කොටසේ ඇමිග්ඩලා කියන කලාපයේ කිට්ටුව තමයි තියෙන්නේ. එතකොට යම්කිසි විදිහකට මේ උරග මොලේ යම්කිසි විදිහකට අපිට හදිසියක් වුණොත් ගැටලුවක් මතු වුණොත් ප්‍රශ්නයක් මතු වුණොත් මෙන්න මේ උරග මොලේ එකපාරටම සක්‍රිය වෙනවා. සක්‍රිය වෙලා අනිච්ඡානුගව හිතන්නත් ඉස්සෙල්ලා අපිව බේර ගන්න කටයුතු කරනවා. එතකොට අපිට පේනවා උරග මොලේ කොච්චර දෙයක් කරනවද. දැන් අපිට මේ රූපරාමයේ පේන්න පුළුවන් සමහරලාට මේ මුවෙක් අල්ලා ගන්න කොටිය. දැන් මේ මුවාට තමන්ගේ ජීවන පැවැත්ම තහවුරු කරගන්න. පැවැත්ම රඳවා ගන්නට මේ සතුන්ගෙන් බේරෙන්න ඕන. මේ සතුන්ගෙන් බේරෙන්න නම් මොලේ මුවා වේගෙන් දුවන්නට ඕන.
එතකොට දැන් පැවැත්ම තහවුරු කරගන්න තමයි මේ උරග මොලේ කටයුතු කරන්නේ. එතකොට මුවා දැකපු ගමන්ම කොටියව මුවාට අමිග්ඩලා කියන කොටසෙන් නිකුත් කරන සංඥාවක් සතුරෙක් ඉන්නවා වහාම බේරෙන්නට. බේරෙන්නට නම් ශරීරය තුල වෙනම රසායනික කොටසක් නිකුත් කරනවා. ඒවා අපි කියනවා ඇඩ්‍රිනලින් වගේ රසායනිකයන් නිකුත් කරනවා. ඒවා නිකුත් කරපු ගමන් මුළු ශරීරයේම ජවය වැඩි වෙනවා. වැඩි වුණාම මුවාට දුවලා බේරෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් කියන දෙයක් තමයි මුවාට විනාඩි 4ක් දුවන්න පුළුවන් කොටියට වැඩිය වේගෙන් ඒ තමන්ගේ පණ බේර ගන්න. ඒ විනාඩි 4 තුල දුවලා බේරුණොත් කොටියගෙන් බේරෙන්න පුළුවන්. විනාඩි 4 පහුණාට පස්සේ අර ඇඩ්‍රිනලින් රසායනිකයේ තියෙන බලය අඩු වුණාම ආයෙත් අර ශක්තිය එන්නේ නැහැ. දැන් අපිට පේන එතකොට අපිව බේරගන්න මේ ඇමිග්ඩලා කියන කොටසයි සම්බන්ධ උරග මොලේ කොච්චර ක්‍රියාත්මක වෙනවා. අපි පාරේ යනකොට බස් එකක් ඇඟට ගැහුවොත් අපි හිතන්නත් ඉස්සෙල්ලා අනිච්චානුග පැනලා තියෙනවා. අන්න ඒක තමයි අපේ පැවැත්මට උදව් වෙන්නේ. ඒකෙන් අපි අදහස් කරන්නේ උරග මොලය අපට වැදගත් සාධකයක්. හැබැයි ඒක වැදගත් සාධකයක් වුණාට ඒක හැම වෙලේම උද්දීපනය වෙනවා නම් හැම වෙලේම ඇඩ්‍රිනලින් කෝර්ටිසෝල් වගේ රසායනිකයන් නිකුත් කරන්න උදව් වෙනවා නම් ඒකම අපට හානියක් බවට පත් වෙනවා. ඒකින්ද උරග මොලේ අවශ්‍යයි කිසකයක් නැහැ. හැබැයි ඒක හැම වෙලේම උද්දීපනය වෙන්න හොඳ නැහැ. මෙන්න මේක හුඟක් තේරුම් ගන්න ඕන. අනිත් එක තමයි අපි හිතුවත් නොහිතුවත් මුළු ශරීරයේම ක්‍රියාකාරකම් සිද්ධ වෙන්නේ මේ රෙප්ටිලියන් බ්‍රේන් එකේ උදව්වෙන්. උරග මොලේ උදව්වෙන්. ඒ කියන්නේ ආහාර ජීර්ණ පද්ධතිය ක්‍රියාත්මක වෙනවා. අපි හිතුවත් නැතත් හුස්ම ගැනෙනවා. අපි හිතුවත් නැතත් වයිස්ට්‍රායි පද්ධති වැඩ කරනවා. ඉතින් මේ සේරම පද්ධති වැඩ කරන්නේ ඒක කරන්නේ අපි හිතාමතා නෙවෙයි. නොහිතා කරේ. ඉබේ සිද්ධ වෙන්නේ. හැබැයි අපිට හිතාමතා මේ ඉබේ සිද්ධ වෙන දෙයට පාලනය කරන්න පුළුවන්කමක් තියෙනවා. හුස්ම ඉබේ ආශ්වාස ප්‍රශ්වාස වෙන එක ඇත්ත. ඒත් අපිට අවශ්‍ය නම් ආශ්වාස ප්‍රශ්වාස කරන විදිය අපිට හසුරුවා ගන්න පාලනය ගන්න පුළුවන්කමක් තියෙනවා. මේකත් අපි තේරුම් ගන්න ඕනේ. එතන අපිට පේනවා උරග මොලේ ගැන දැනගන්නේ කොච්චර වටිනවද. උරග මොලේ තමයි මූලික සංඥා සේරවගේ. ඒ කියන්නේ ඇමිග්ඩලා ක්‍රියාකාරීත්වය වෙනවා, ශනිකව ක්‍රියාත්මක වෙනවා. මේ සියලුම දේවල් සිද්ධ වෙන්නේ උරග මොලේට සම්බන්ධ. අනිත් පැත්තේ බුද්ධිය හා සම්බන්ධව ප්‍රඥාන ක්‍රියාවලිය කියන ගන්න කොග්නිටිව් කොටස්. ඒ කියන්නේ ප්‍රඥාන දැනුම එකතු කර ගැනීමේදී මූලික වෙන්නේ උරග මොලේම තමයි. කපාට අවධානය යොමු කරනවා. ඒක ඇතුළත් වීමේ ගේට්ටුවක්. යම් යම් දේවල් සංවේදනය වෙනකොට ඇහැට යමක් ගෝත්‍ර වෙනකොට ඒක ඇතුළට ගන්නේ මේ උරග මොලේ හරහා. ඇමිග්ඩලා ක්‍රියාත්මක. භාෂාව ග්‍රහණය කරන්නේ උරග මොලේ හරහා. ඒ විතරක් නෙවෙයි අපි චාල ක්‍රියාකාරකම් හුඟක් දේවල් උරග මොලේට සම්බන්ධයි. එතන අපිට වෙනවා ලදරු සහ ළමා අවධියේ ඉතා ප්‍රබලව ක්‍රියාත්මක වෙන්නේ මේ උරග මොලේ කියන කොටස. දැන් සතුන්ගේ උරග මොලේ තමයි හුඟක් ක්‍රියාත්මක වෙන්නේ. මිනිසාගේ උරග මොලේ ක්‍රියාත්මක වෙනවා. අපි සත්ත්ව පරිණාමයේ කොටසක් යට ගත්තොත් මේ සතුන්ට තියෙන මේ හපංකම අපටත් තියෙනවා. දැන් මේක එතකොට අපිට වැදගත් කොටසක් තමයි මොකද උරග මොලේ අපේ ශක්තිය වර්ධනය කරන්න උදව් වෙනවා. හැබැයි මේක අපි පාලනය කරගන්න ඕන යම් කිසි රටාවකට. අපි ඊට පස්සේ ඊළඟ කොටසට එන්න බලමු. ඊළඟ කොටසට අපි කියන්නේ ශීරපායි මොලේ කියන මැම්මලියන් බ්‍රේන් කියන්නේ. මේ ශීරපායි මොලේ කියන එකට තව ලිම්බික් බ්‍රේන් කියලා නමක් තියෙනවා. ඒ ලිම්බික් බ්‍රේන් කියන්නේ ගාත්‍රාමය මොලේ. ඒ කියන්නේ කිරිබී වැඩෙන සතුන්ගේ තමයි මේ මොලේ කොටස වැඩෙන්න පටන් ගත්තේ. අර උරග මොලේ තියෙන්නේ ඊට වඩා පහළ සත්ත්ව කොටසුයි. ඊට පස්සේ මේ කිරිබී වැඩෙන සතුන්ගේ මේ මැම්මලියන් බ්‍රේන් කියන කොටස වර්ධනය වෙනවා. එතකොට ඒක ප්‍රමාණයෙන් වැඩි ප්‍රමාණයෙන් ලොකු වැඩි මේ උරග මොලේට වඩා ඉහළ හැකියාවක් තියෙනවා. එතකොට අත්දැකීම් මගින් ඉගෙන ගැනීම, ඒ වගේම පන්ති කාමරවල ඉගෙන ගැනීම, දැනුම ගොනු කර ගැනීම, පසිඳුරන්ට සම්බන්ධ ක්‍රියාකාරකම් මේ සේරම හසුරුවන්නේ මැම්මලියන් බ්‍රේන්. ඒද ශීරපායි මොලේ තමයි අපේ ඉගෙන ගැනීමට ඉතාම වැදගත් වෙන මොළ කොටස. එතම ශීරපායි මොලේ ක්‍රියාකාරීත්වය තේරුම් ගත්තොත් ඔබට පුළුවන්කම තියෙනවා ඔබේ ශක්තිය වර්ධනය කරන්න ශීරපායි මොලේ කොහොමද උදව් වෙන්නේ කියලා තේරුම් ගන්න. දැන් අපි කතා කරනවා මේ 20 වෙනි සතවර්ෂයේ 21 වෙනි සතවර්ෂයේ. මේ 20 වෙනි සතවර්ෂය 21 වෙනි සතවර්ෂයේ වෙනසක් මෙතන තමයි තියෙන්නේ. 20 වෙනි සතවර්ෂයේ දක්වම මේ ශීරපායි මොලේ අපට ප්‍රමාණවත් වුණා ලෝකේ තියෙන දේවල් උරා ගන්න. ගැටලු වලට විසඳුම් හොයා ගන්න. මොකද සාමාන්‍යයෙන් හිමින් සීරුවේ ලෝකෙ ගමන් කරනවා. ඒ සමාජය ගමන් කරන වේගය අනුව ශීරපායි මොලේට
ක්‍රියාත්මක වෙලා තීරණ ගන්න පුළුවන් කමක් තිබුණා. දැන් 21 වෙනි සතවර්ෂයේ අර්බුදය කියන්නේ උතර තමයි. ඒතකොට එතෙන්දී ශීරපායි මොලේ ප්‍රමාණවත් වෙන්නේ නැතුව යනවා. ඒ මොකද අද දවසකට අපිට කොච්චර දේවල් අහන්න හම්බ වෙනවද? තොරතුරු ගලාගෙන එනවා හැම පැත්තෙම. මේ තොරතුරු ගලාගෙන එන්නේ මොලේට ආවම මොලේ ටිකක් අවුල් වෙලා යනවා. ඊළඟ කම්පියුටර් ගේම්ස් වලට අපි යනවා. දැන් ඒ වගේ කම්පියුටර් ක්‍රීඩා වලට ගියාම පරිගණකයකට නැඹුරු වුණාම අන්තර්ජාල උවමාරු වලට ගියාම එන දැනුම් ප්‍රමාණය අසීමිත ප්‍රමාණයක් එනවා. දැන් ඉස්සර මුළු ජීවිත කාලයටම අහන්න හම්බෙන්නේ නැති වචන ප්‍රමාණයක් අද ළමයිකට එක දවසක් තුල අහන්න හම්බෙනවා. ඒතර අපිට පේනවා මේකට දරා ගන්න අමාරුයි මේ ශීරපායි මොලේට. මොකද ඒක ශක්තිමත් වෙලා තිබුණේ නැහැ මේ තරම් වේගෙන් දැනුම උකහා ගන්න. අද මේ පැත්ත බලලා මේ පැත්ත බලනකොට දැනුම අලුත් වෙලා. ඊයේ හරි කියලා ඉගෙන ගත්ත එක අද වැරදි කියලා ඔප්පු වෙලා. ඊයේ අපි අනුමාන කරපු දේ අද හාත්පසින් වෙනස් පැත්තකට මාරු වෙලා. ලෝකේ ඒ තරම් වේගෙන් මාරු වෙලා. අපි නොහිතන ලෙඩ වර්ග වෙනවා. අපි නොහිතන අත්දැකීම් තියෙන. නොහිතන විදිහේ තීන්දුව ගන්නවා. අන්තර් ගෝලීයකරණයක් වෙලා තියෙන්නේ. රටවල් එකට මිශ්‍ර වෙලා තියෙන්නේ. දැන් මේ හුදකලාව ගම්වල අපි රටක් හැටියට ජීවත් වෙච්ච අපිට එකපාරටම මේ විදියට දැනුම් සේරට අත්දැකීම් මේ වගේ සටන් ක්‍රම රෝග වර්ග ගලාගෙන ඉන්න පටන් ගත්තම මේ මොලේ ශක්තිමත් නැහැ ඒක තේරුම් ගන්න. එතකොට අපිට ප්‍රශ්න ගොඩක් මතුවේ. එතකොට හැම වෙලේම මේ එන හැම දෙයක්ම අපිට සමහර වෙලාවට මේකෙන් අර උරග මොලේ උච්චාවචන වෙන්නත් පුළුවන්කමක් තියෙනවා. හැම වෙලේම බියක් තියෙනවා. අපි ඉස්කෝලේ ළමයින්ට ලොකු තර්ජන තියෙනවා. විභාගේ වැඩි ලකුණු ගන්න ඕන. ඒ 9ක් ගන්න ඕන. ඒ 3ක් ගන්න ඕන. දැන් මේවත් ඒගොල්ලන්ගේ උරග මොලෙත් එක්ක සම්බන්ධ වෙනවා. මොකද ඒගොල්ලෝ ඉන්නේ නිතරම පීඩනයකින්. මේ පීඩනේ ඉන්නකොට නිකුත් කරන්නේ අහිතකර රසායනික. අපි ගැන වෙනමත් කතා කරමු. ඒ මූලික දේ තමයි. එතකොට ශීරපායි මොලේට දරා ගන්න අමාරුයි. හැබැයි පාස්තල් මට්ටමේ ඉගෙන ගන්නකොට සාමාන්‍ය අපේ එදිනදා කටයුතු කරගෙන යන්නට මේ උරග ශීරපායි මොලේ ප්‍රමාණවත්. දැන් අපිට තියෙනවා මං ඉස්සෙල්ලා කිව්වා වගේ අලුත් අර්බුදයක්. මොකද අලුත් අර්බුදේ අපටම මේ ලෝකේ හසුරුව ගන්න අමාරුයි. ඉස්සර කාලේ අපි ගත කරපු බොහොම සහැල්ලු සාමකාමී ලෝකේ දැන් ඉවර වෙලා තියෙනවා. දැන් ඉස්සර කාලේ ගොවියෙක් සමහරලාට අනුරාධපුරේ හිටියා නම් මුළු ජීවිත කාලෙම අනුරාධපුරේ ඉන්න පුළුවන්. අර කොළඹාවේ නැති වෙන්න පුළුවන්. අද අනුරාධපුරේ ඉන්න එක්කෙනා සමහරට හෙට ඉන්නේ ඕස්ට්‍රේලියාවේ වෙන්න පුළුවන්. අනිත් දා ඉන්නේ තවත් රටක වෙන්න පුළුවන්. ඒ තරම් වේගෙන් මේ ප්‍රවාහන ශේෂ්ත්‍රය දියුණුලා තියෙනවා. අත්දැකීම් ශේෂ්ත්‍රය දියුණුලා තියෙනවා. දැනුම වැඩි වෙලා තියෙනවා. එතකොට මේ මොලේට ටිකක් දරා ගන්න අමාරුයි. එතකොට තමයි අපිට වැදගත් වෙන්නේ ඊළඟ කොටසට යන්නේ. මෙන්න මේක තමයි අපි අලුතෙන් ඉගෙන ගන්න කොටස. මොකක්ද new human brain කියන්නේ? නව මානව මොලේ. මේ නව මානව මොලේ මේ නරල ඉදිරි පිට කොටස තියෙන්නේ. ඒ කොටස තමයි මේක වැඩෙන්නේ ටිකක් පහුවෙලා. සාමාන්‍යයෙන් අවුරුදු 13 14 15 වෙනකම් විතර මේ නව මානව මොලේ එච්චර වැඩෙන්නේ නැහැ. ඒක වර්ධනයේ මූලික ලක්ෂණ තියෙනවා. හැබැයි ශක්තිමත් වෙන්න පටන් ගන්නෙත් වයස වැඩි වෙනකොට. එක පැත්තකින්. ඒ නිසා තමයි අපි කියන්නේ ඉස්කෝලේ 6 7 8 පන්තියේ ළමයි කටයුතු කරන්නේ තමන්ගේ ජීවිතය ගැන එච්චර සැලකිල්ලක් නැතුව. ඒගොල්ලෝ අවදානම් බාර ගන්නවා. හිටපු ගමන් උඩ ඉඳලා පල්ලයට පයින්නවා. හිටපු ගමන් ගහ ගන්න යනවා. ගැටුම් ඇති කර ගන්නවා. ඒකට හේතුවත් ඒගොල්ලන්ගේ වැරද්දක් නෙමෙයි. ඒගොල්ලන්ගේ මේ නව මානව මොලේ තාම ශක්තිමත් නැති නිසා ඒ නිසා අපි නිතරම කියනවා හුඟක් වට අපි ළඟ ප්‍රශ්න එහෙම සාකච්ඡා කරන්නාම ওই 7 8 9 නම් අපි කියන පොඩ්ඩක් ඉවසන් ඉන්න. ඔය 10 11 12 වෙනකොට ඔය ප්‍රශ්න හුඟක් විසඳෙනවා කියලා. ඒ මොකද එතකොට තමයි ආගේ අර මොලේ නව මානව මොලේ වර්ධනයලා තීරණ ගන්න පුළුවන් වෙන්නේ. තර්ක කරන්න පුළුවන් වෙන්නේ. මොලේ වර්ධනය එතකොට වියුක්ත බුද්ධිය වර්ධනය සමගම මේ නාමානෝ මොලේ වර්ධනයත් අපිට වැදගත් වෙනවා. මේක තමයි අපි තේරුම් ගන්නට ඕන. ඒතර ප්‍රඥාන ශේෂ්ත්‍රයේ බුද්ධිමය ශේෂ්ත්‍රයේ එක එක තල තියෙනවා. අපි ඉස්සෙල්ලාම කියනවා දැනුම කරුණු එකතු කර ගැනීම. ඒ කරුණු අවබෝධ කර ගැනීම. ඒවා භාවිතා කිරීම කියලා මූලික කරුණු ටිකක් තියෙනවා. හැබැයි ඊට එහා තියෙනවා අපිට අවශ්‍ය වෙන කොටසක්. මොකද මේ ආපු කරුණු විග්‍රහ කරලා බැලීම. එකට ගොනු කරලා බැලීම. ඒවා අගය කරලා බැලීම, ඇගීම් කරලා බැලීම. දැන් මේවට කියනවා ප්‍රඥාන ශේෂ්ත්‍රයේ ඉහළ තල කියලා. මෙන්න ප්‍රඥාන ශේෂ්ත්‍රයේ ඉහළ තලවලට එන්න පුළුවන්කම තියෙන්නේ නා මානව මොලේ වර්ධනය. ඒක ළමයින්ට උගන්වනකොට ගැඹුරු කරුණු වලට අපි යන්නේ 8 9 10 වගේ පන්තියෙන් එහාට. පොඩි පන්ති වලට අපි ඉගන්නන්නේ මූලික කරුණු ඒවා. ඒතර මූලික කරුණු තේරුම් ගන්න නැතුව ගැඹුරු තර්ක ඉගෙන ගන්න ගියොත්, ගැඹුරු ගණිත ගැටලු ඉගෙන ගන්න ගියොත් මේ ළමයි අසීරුවටපත් වෙනවා. ඒතර එක එක ළමයාට දරා ගන්න පුළුවන් ප්‍රමාණය අනුව තමයි මේවා දරා ගන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා මානව මොලේ දියුණු කර ගන්න අපි හුඟක් උදව් කරන්නට ඕනේ. ඒක තමයි අපේ ඊළඟ කාර්යය.
ඒතර 21 වෙනි සතවර්ෂයේ පුජ්‍යලයා කියන්නේ නාමානෝ මොලේ දිනු කරගත්තු පුජ්‍යලින් වෙනවා. එතකොට මෙතන ඉඳලා තමයි අපි වැදගත්ම කරුණු වලට යන්න හදන්නේ. මොකද මේ නාමානෝ මොලේ දිනු කරගන්නේ කොහොමද? ඒක අපි හැමදේනම ඉගෙන ගන්න ඕන දෙයක්. මේ ලෝකේ සතුටින් ගත කරන්න ඕන නම් සන්තෝෂෙන් ඉන්න ඕන නම් අපිට මේ නාමානෝ මොලේ දිනු කරගන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට අධ්‍යාත්මික ශක්තිය වර්ධනය වෙන්නේ ඒත් එක්ක. අධ්‍යාත්ම ශක්තිය වර්ධනය වෙනකොට නාමානෝ මොලේ දිනු වෙනවා. භාවනා කරනකොට රිලැක්සේෂන් කරනකොට ඒල්වීම් කරනකොට ඒක තමයි උපාය මාර්ගය. එතකොට අපි කියනවා නාමානෝ මොලේ දිනු කර ගැනීමේ මාන්දිය තමයි සිත අක්‍රිය කර තබා ගැනීම. හිතාමතාම සිත නිෂ්ක්‍රිය කිරීම. ඒතකොට අපි ඒ සිත ගැනත් වෙනම කතා කරමු. ඒතර ඒක එක කොටසක් තමයි මානෝ මොලේ දිනු ගන්න උපාය මාර්ගය. ඒ නිසා තමයි දැන් අපි පාසල් වල කුඩා කාලේ ඉඳලම පන්ති කාමරයට භාවනා ගෙනල්ලා තියෙන්නේ. දැන් ඔය දියුණු රටවල් වල පන්ති කාමරයට ගෙනත් තියෙන පොඩි රිලැක්සේෂන් එක්සර්සයිස් භාවනා පාඩම් මේ වගේ දේවල් ගෙනත් තියෙනවා. ඒකට හේතුව කුඩා කාලේ ඉඳලම මේ තැම්පත් බව ඇති කරගත්තොත් මේ ළමයින්ට අර 21 වෙනි සතවර්ෂයේ ඔරොත්තු දීමේ ශක්තිය වර්ධනය කරන්න පුළුවන්කම තියෙනවා. ඒකයි පාසල් වලට මේ ගෙනත් තියෙන භාවනා. ඉතින් ළමයින්ට උඟක් නිර්මාණාත්මක හිතන්න පුරුදු කරනවා. අලුත් දෙයකට තව දෙයක් ගැට ගහලා උගන්වනවා. පරිකල්පනය කරන්න ඉගෙන ගන්න. සේරම බුද්ධි වර්ධනයේ ඉහළ තලයක්. ඒතර අපි 21 වෙනි සතවර්ෂයේ දරුවෙක් බිහි කරනවා නම් 21 වෙනි සතවර්ෂයේ ඔරොත්තු දෙන්න ඕන නම් මෙන්න මේ කියන නාමානෝ මොලේ අපි දිනු කරගන්නට ඕන. ඒ සඳහා අපි කටයුතු කරන්නත් ඕන. එතකොට ඒ නාමානෝ මොලේ ලක්ෂණ ටිකක් මේ තියෙනවා. එකක් තමයි චිත්ත වේගමය බුද්ධිය. දැන් අපි මේ දවස්වල අහපු දේශන සේරගෙම වගේ මේ චිත්ත වේගමය බුද්ධිය ගැන කතා කරනවා. චිත්ත වේගමේ බුද්ධිය හරි වැදගත් වෙනවා. ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් කියලා කියන්නේ. මොකද ඒකෙන් තමයි අද ලෝකේ අපිට ඔරොත්තු දෙන්න පුළුවන් වෙන්නේ. කෙනෙකුට බුද්ධිය තියෙන්න පුළුවන්. හැබැයි යම් තැනකට ගිහිල්ලා ඒ බුද්ධිය කටයුතු කරනකොට බුද්ධිය පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මම එක උදාහරණයක් කියන්න. ඒක සැලයක් එක ඇමරිකාවේ එක තාක්ෂර උපකරණ තමයි ටෙලිකොම් වගේ උපකරණ නිපදවන ආයතනයක්. ඒගොල්ලෝ ලොකු ඕටරයක් ගන්න ගියා. යුද හමුදාවේ ඒ ඉංජිනේරු තෝ හම්බ වෙන්නේ. යුද හමුදාවේ ඉංජිනේරු කාර්යභාර කණ්ඩායමට අවශ්‍ය උපකරණ තොගයක් ඕඩර් කරන්න තමයි මේගොල්ලෝ මේ කතා කරන්න ගියේ. මේ ටෙන්ඩර් එක අනුමත වෙලා වගේ තමයි තියුනේ. එතකොට මේ ආයතනට ඇවිල්ලා හිටියා අලුත්ම තරුණයෙක්. මෙයා ඉතාම විශිෂ්ට මට්ටමේ කම්පියුටර් ඉංජිනේර කෙනෙක්. ඒතකොට තාක්ෂණයේ බලන හොඳටම කරුණු දන්නවා. ඒ ගැන කිසිසක් නෑ. දැන් අර ප්‍රධානියා කල්පනා කරා මෙයාත් මේ ගැන දන්න නිසා මෙයාවත් එක්ක යන්න ඕනේ මේ සාකච්ඡාවට. දැන් මේ සාකච්ඡාවල ටිකක් වෙලා කතා කරනකොට පෙනී ගියා දැන් මේ ඉංජිනේර අලුත් තරුණයාට පේනවා මේගොල්ලන්ගේ මේ ඕඩර් එකේ පොඩි පොඩි වැරදීම් ගොඩක් තියෙනවා. දැන් මේවා මේ කියන දේට අරගෙන තේරුමක් නැහැ. මේවට විශාල මුදලකුත් වැය වෙනවා. නියම ප්‍රතිඵලය ගන්නත් බෑ. ඒතර මෙයා කිව්වා මේක පෙන්නුම් කරා. දැන් මෙන්න මේ දේවල් මේකේ වැඩක් නැහැ. මේ ගන්න එක පාඩුයි. එහෙම කියලා තර්ක කරලා පෙන්නු. බැලුවම එයා හරි. ඊට පස්සේ ඒගොල්ලෝ කිව්වා අපි එන පස්සේ නිගමනයක් එවන්නම් කියලා ඒගොල්ලෝ ආපහු එව්වා. එව්වට පස්සේ මොකද උනේ? ඒ ඕඩර් එක ඒ ආයතන ලැබුණේ නැහැ. දැන් එතන අර ප්‍රධානියා කියනවා මට එදා ඒ ඕඩර් එක හම්බ වෙනවා මම මෙයා එක්ක ගිහින් තමයි ඒ ඕඩර් එක හම්බුන්නේ නැති. මොකද එතන ඉන්නේ යුද හමුදාවේ ඉහළම මට්ටමේ ඉංජිනේරු. දැන් ඔහුගේ සිත ඔහු මේ වැරද්ද කරපුවා දන්නවා. හැබැයි එතෙන්දී කියපු ආකාරය උඩ ඔහුගේ සිත බිඳලා ගියේ. සිත බිඳලා ගිය නිසා ඒ ටෙන්ඩර් එක හම්බුන්නේ නැහැ. දැන් මෙතන තමයි අර IQ සහ EQ අතර සම්බන්ධකම්. බුද්ධිය තියෙනවා. බුද්ධිමත් බව හරි. හැබැයි එතෙන්දී අනිත් පුද්ගල සම ගනුදෙනු කරන කලාව දැනගෙන හිටියේ නැහැ. ගනුදෙනු කලාව දැනගෙන හිටියා නම් ඒ ඕඩර් එක ගන්න පුළුවන්කම තිබුණා. ඒකද එතෙන් තමයි චිත්ත වේග බුද්ධිය. තමන්ගේ හැඟීම් යම් කිසි විදියකට හසුරුවා ගන්න. ඒ අවස්ථාවට ගැළපෙන විදියට කළමනාකරණය කරලා ඉදිරිපත් කරන දක්ෂතාවයේ තියෙන්න නම් මෙන්න මේ මොලේ මේ කොටස වර්ධනයලා තියෙනවා. එතන ඒකට තමයි චිත්ත වේගයේ බුද්ධිය කියන්නේ. දැන් ඔබට පේනවා මේකේ තියෙන මූලික කරුණු කිහිපයක්. එකක් තමයි තීරණ ගන්න වෙනවා. අපි තීරණ ගන්නකොට හරි තීරණයක් ගන්න නම් මානව මොලේ දියුණුවලා තියෙනවා. නැත්තම් ක්ෂණික තීරණ ගන්න. ක්ෂණික තීරණ ගන්නේ ශීරපායි මොලේ නැත්තම් උරග මොලේ ලක්ෂණ. එතන එහෙම වුණාම අද ලෝකේ පොඩි ගැටලු ඇති සහකම්පණය අනිත් පුජ්‍යලයෙන් පීඩාවටපත් වෙන ආකාරය. දැන් ඒ වගේ හිතන්න පුළුවන්කම තියෙන චිත්ත වේග බුද්ධිය තියෙනකොට. ඒ විතරක් නෙවෙයි අපි නොයෙකුත් විදිහේ මේ ගැටලු වලදී කළමනාකරන ක්‍රියාවලියේදී සමහරවිට අන්තර්පුජ්‍ය සම්බන්ධතාවවලදී අපිට හුඟක් වැදගත් වෙනවා මේ නව මානව මොලේ දියුණුව. අපිට පේනවා ඇති
අපි මේ සමාජයේ සාර්ථක පුජ්‍යලෝ වෙන්න නම් ක්‍රමක්‍රමයෙන් මේ නව මානෝමලයේ දියුණු කර ගැනීමකින් සංකල්පයට යන්නට ඕන. ඒක දියුණු කර ගැනීමේ අභ්‍යාස වැදගත් වෙනවා. ක්‍රියාකාරකම් වැදගත් වෙනවා. ඒ මගින් තමයි අපිට ඉස්සරහට යන්න පුළුවන්කම තියෙන්නේ. වෙන විදිහට කියනවා මේක මොලේ උත්තරීතර කොටස, උතුම් කොටස. අධ්‍යාත්මික දියුණුව. අපි අධ්‍යාත්මික දියුණුව කියලා කියන්නේ අපි ඉස්සරහට බලමු අපි එක ආගම් වල තියෙන ඉහළ තල වලට එනකොට මෙන්න මේ කොටස දියුණු වෙච්ච පුජ්‍යලෙන් තමයි ඒ ඉහළ තලයකට එන්න පුළුවන්කම තියෙන්නේ. දැන් අපි අනිත් පැත්තට යමු. මොලේ සහ සිත අතර සම්බන්ධය ගැන. දැන් මෙච්චර අපි කතා කරේ මොලේ ගැන. දැන් මේ මොලේ කියන්නේ ප්‍රායෝගික දෙයක්. ඒ වගේම ක්‍රියාකාරී කොටසක්. ඒක අපිට සමහරවිට උපමා කරන්න පුළුවන් මෙතන තියෙන මේ කම්පියුටරේට. ඔබ ඉදිරියේ තියෙන කම්පියුටරේට උපමා කරන්න පුළුවන්කමක් තියෙනවා. දැන් ඒක කපන්න කොටන්න ඔපරේෂන් කරන්න පුළුවන්. හાર્ඩ්වෙයාර් එකක් වගේ. එතකොට අපිට ඒකට යම්කිසි මේ කොටසක් නරක් වුණොත් අයින් කරන්න පුළුවන්. අලුත් කැලලක් දාන්න පුළුවන්. එතකොට ඒක සංයුක්ත දෙයක්. එතකොට මොලේ කියන්නේ සංයුක්ත දෙයක්. ඒ සංයුක්ත දේ තුල නොයෙකුත් විදිහේ වෙනස්කම් ඇති කරන්න පුළුවන්. එතකොට ආයක නිකන් දල වශයෙන් හිතන මේක හොඳම උදාහරණයක් නෙවෙයි. හැබැයි සාමාන්‍ය තේරුම් ගන්න මේ උදාහරණය හරි වැදගත්. අපි එතකොට මොලේ කියන්නේ පරිගණකයකට සමානයි. ඒකේ නොයෙකුත් විදිහේ කැලි වැලි ගොඩක් තියෙනවා. මේකේ කීබෝඩ් එකක් තියෙනවා, ඊළඟට ඇතුලේ යම් උපකරණ තියෙනවා, ස්පීකර්ස් තියෙනවා. දැන් ඒවා සේරම මේ මොලේට සම්බන්ධ කරන්න පුළුවන්. එතකොට ඒක තමයි මොලේ. සිත කියන්නේ මොකක්ද? එතකොට මේ මොලේ තුල ඉන්බිල්ට් ශක්තියකුත් තියෙනවා. දැන් අපි කියන සමහරලාට කෝ වගේ අලුත් ඩුවල් කෝ වගේ පෙන්ටියම් 5 වගේ වල අපි කියනවා ඉන්බිල්ට් ඇතුළට කවන ලද විභව්‍යතාවය සමූහයක් තියෙනවා. අපි මිනිස් දරුවෝ උපදිනකොටත් මේ මොලේ ඇතුළට කවන ලද ශක්ති සම්භාරයක් තියෙනවා. අපි ඒකට කියනවා විභව්‍යතාවයක්. විය හැකි බව. මේ කොච්චර විය හැකිද කියලා කල්ලාතුව කාටවත් පුරවකථනය කරන්න බෑ. සමහරවිට අපි ආගම් වල කියනවා ආත්ම ගණනාවක් තිස්සේ ගෙරලා දැනුමක් මේ මොලෙත් එක්ක අපිට ඇවිල්ලා තියෙනවා. එතකොට මේ මොලේ සහ සිත අතර සම්බන්ධය දල වශයෙන් තේරුම් ගන්න මම කිව්වේ මොලේ කියන්නේ එතකොට මේ පරිගණකයේ සමාන. මේ පරිගණකයේ තියෙන වෙනස තමයි මේ පරිගණකයේ මුලින් සකස් කරාට පස්සේ ඉන්බිල්ට් කරාට පස්සේ ඒකේ තියෙන ශක්තිය එච්චරයි. මොලේ එහෙම නෙවෙයි යලි යලිත් වැඩෙන. හැබැයි දැන් මේ මොලේ අපි මේ කම්පියුටරේ තියෙන භෞතික දේවල් වල අපි ඊට පස්සේ මේකට යම් ඇප්ස් එකතු කරනවා. අපි සොෆ්ට්වෙයාර් හදනවා. දැන් සොෆ්ට්වෙයාර් එක කොහොමවත් පේන්නේ නැහැ. දැන් මේ උපකරණය තුල සොෆ්ට්වෙයාර් එක පේන්නේ නැහැ. හැබැයි එහෙම එකක් හදන්න පුළුවන්. එහෙම එකක් තියෙනවා ඇතුලේ. එතකොට අපිට අවශ්‍ය වෙලාවට මේ සොෆ්ට්වෙයාර් එක පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට මූලික දේ තමයි මේ සොෆ්ට්වෙයාර් එක ක්‍රියාත්මක කරන්නේ අර උපකරණය පාවිච්චි කරන. එතකොට උපකරණය පාවිච්චි කරමින් අපි සොෆ්ට්වෙයාර් එක කරලා. එතකොට සිතේ අපි නොයෙකුත් මොලේ පාවිච්චි කරලා සිතේ තියෙන ගොඩන දේවල් ටික පේනවා. එතකොට සොෆ්ට්වෙයාර් එක පේන්නේ හැබැයි එහෙම එකක් තියෙනවා. සිතත් පේන්නේ එහෙම එකක් තියෙනවා. එතකොට ගොඩනගන්න මොලේ උදව් වෙනවා. හැබැයි එතකොට ගොඩනැගිච්ච දෙයට උදව් වෙන්නේ අර කියන සොෆ්ට්වෙයාර්. එතකොට කිසියම් දක්ෂ ඉංජිනේර කෙනෙකුට, කම්පියුටර් ඉංජිනේර කෙනෙකුට, කම්පියුටර් ක්‍රියාකාරයෙකුට අර උපකරණයෙන් නොයෙකුත් දේවල් නිර්මාණය කරන්න පුළුවන්. අලුත් දේ නිර්මාණය කරනවා. අලුත් සොෆ්ට්වෙයාර් හදන්න පුළුවන්. අලුත් ඇප්ස් හදන්න පුළුවන්. එතකොට මේවා සේරම අපිට ඇතුළු කරගන්නත් පුළුවන්. එතකොට අපිට පේනවා මේ මොලේට අපි පිටින් එන තොරතුරු ගොඩාක් ඇතුළු වෙනවා. ඇතුළේ ඉවරලා මොලේ ඇතුළේදී නැත්නම් උපකරණය ඇතුළේ නොයෙකුත් විදිහේ වෙනස්කම් ඇති වෙනවා. ඒ වෙනස්කම් ඇති වුණාම අපිට මේ උපකරණයෙන් වැඩි ප්‍රයෝජන ගන්න පුළුවන්. එතකොට කෙනෙක්ගේ මොලේ වැඩි ප්‍රයෝජන ගන්නත් පුළුවන්. ඒ මොලෙන් ප්‍රයෝජන අඩුවෙන් ගන්නත් පුළුවන්. එතකොට බාහිරින් එන නොයෙකුත් ශක්තිය එකතු වුණාම තමයි මේ මොලේ ක්‍රියාකාරීත්වය තියෙන්නේ. අපි ඒතර හිතනවා සිත කියන්නේ අපිට අපි කියන අත ගාලා පෙන්වන්න බෑ. ඇහැට පේන්නේ නැහැ. හැබැයි එහෙම දෙයක් තියෙනවා. ඒ වගේ තමයි කම්පියුටර් සොෆ්ට්වෙයාර් එක පේන්නේ එහෙම එකක් තිබෙන. දැන් අපි මේ Zoom කියන එක පේන්නේ නැති වුණාට එහෙම දෙයක් තියෙනවා. අපිට අවශ්‍ය වෙලාවට ඒක සම්බන්ධ කරගත්තාම මේ අපි සේරම එකතු වෙලා මෙහෙම කතා බහ කරන්න පුළුවන්කමක් තියෙනවා. හැබැයි ඒක පේන්නේ නැති වුණාට ඒක නැත්තේ නෑ. ඒක තියෙනවා. මෙන්න මේ වගේ අපි හැමදේනම එකට පේන්න අපිට එකට සම්බන්ධ වෙන ක්‍රියාදාමයේ පාවිච්චි කරන උපකරණය තමයි මේ අපි පරිගණකය.
ඒතර මොළයක් පරිගණකයට සමාන කරලා ගත්තොත් යම් කිසි විදියකට ඒක 100ක් හොඳ උදාහරණ නෙමෙයි. හැබැයි යමක් තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට අපි කියනවා සිත මොළේ උදව්වෙන් නිර්මාණය වෙන එක. එතකොට මේ සිත හා පන්දන්දෝ දහසක් අපිට තර්ක විතර්ක තියෙනවා. සිත කියන්නේ ඇඟ පුරාම තියෙන දෙයක්, සිත කියන්නේ ශෛල සමූහයක්, සිත කියන එක වෙනම පිටක් නැති දෙයක්, හඳුනා ගන්න බැරි දෙයක්. මේ නොයෙකුත් විදිහේ අර්ථකථන තියෙනවා. ඒක ඕන අර්ථකථනයකට අදාළ වෙනවා අපිට තේරුම් ගන්න පුළුවන්. අද අපි කියනවා සිත කියන හරියට මෘදු කාංගයක් වගේ. පුහුණු කළ ක්‍රියාකාරකම් සතුන්ට පුහුණු කරන්න පුළුවන්. මිනිසාට පුහුණුවට එකතු කරලා අධ්‍යාපනය එකතු කරන්න ඕන. මේ පුහුණුව සහ අධ්‍යාපනය එකතු වුණාම තමයි මිනිසාගේ සිත දියුණු කරන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට ලැබිච්ච අත්දැකීම්, උගත් කරුණු, සහජයෙන් ගැන අපි හැකියාවන් සේරම බද්ධ කරගත්තම තමයි සිතක් නිර්මාණය වෙන්නේ. එතකොට සිත සකස් වීම සකස් කරන්න පුළුවන්. එතකොට මොළේ තමයි ඒකට උදව් වෙන සාධකේ. දැන් මොළේ දියුණු අයට අර නවමානව මොළේ දියුණු කරපු අයට හොඳට හිතන්න පුළුවන්. සිතවිලි දියුණු කරන්න පුළුවන්. තමන්ගේ ජීවිත සාර්ථකත්වයට කරා ගෙනියන්නත් පුළුවන්. ඒ අර උරග මොළේ විතරක් දියුණුලා තියෙනවා. ශීරපාය මොළේ යන්තම් දියුණුලා තියෙනවා නම් පාසල් අධ්‍යාපනයක් ලැබලා නැත්නම් අත්දැකීම් ලැබලා නැත්නම් ඉගෙනගෙන නැත්නම් එයාගේ සිත දියුණු කිරීමේ වෙනම ක්‍රියාදාමයක් ගැන හිතන්න වෙනවා. සිත දියුණු කිරීම සමග මොළේ දියුණුව සිත දියුණුවට උදව් වෙනවා. ඒ වගේම අනිත් පැත්තක් තියෙනවා සමහරලාට මොළේ යටකොට අපි පාසල් අධ්‍යාපන ලැබලා නැති වුණා. මේ කුඩු හිත දියුණු කර ගැනීම නැත්නම් අපි මානව මොළේ දියුණු කර ගැනීම වෙනම අභ්‍යාස කරලා අධ්‍යාත්මික අභ්‍යාස කරලා භාවනා කරලා නිශ්ශබ්දව ඉඳලා රිලැක්සේෂන් කරලා එහෙම ක්‍රියාවලියකුත් තියෙනවා අපේ මොළේ දියුණු කරගන්න. අපි ඒක තමයි ඉස්සරහට තේරුම් ගන්න උගාක් වැදගත්. එතකොට මෙන්න මේ විදියට සිතේ ක්‍රියාකාරීත්වයේදී යම් යම් විදියට මේ බාහිර තියෙන පසින්දුරන්න උදව් වෙනවා. ඇහැට, කනට, නහයට ලැබෙන අත්දැකීම් සියල්ලම මොළේ ඇතුළට ගමන් කරනවා. අපි ඉස්සෙල්ලා කතා කරා මොළයට ගමන් කරාම මොළේ එක එක අර්ථකථන දෙනවා. අර්ථකථන දීලා බාහිර රූපේ ඉන්ද්‍රියන් වලින් තේරුම් ගන්න උත්සාහ කරනවා. ඒ අනුව තමයි මොළේ ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේ මොළයට යම් කිසි හිතකර දේවල් එනවා. පොසිටිව් ධනාත්මක දේවල් එනවා, ඍණාත්මක දේවල් එනවා. එතකොට අපිට යම් කෙනෙක් ලෝකයේ දෙන අසුභවාදී දේවල් කතා කරනවා නම් නිරන්තරයෙන්ම ඍණාත්මක පණිවිඩ නම් දෙන්නේ අර කම්පියුටරේ වෛරස් හැදෙනවා වගේ අපේ මොළෙත් වෛරස් වලින් පිරෙන්න පටන් ගන්නවා. වෛරස් ආවට පස්සේ අර මොළේ ක්‍රියාකාරීත්වය අපිට දුබල වෙන්න පටන් ගන්නවා. එතකොට ඒක මානසික අක්‍රමතාව වෙනවා, මානසික රෝග කියලා හඳුන්වනවා, විවිධාකාර ලෙඩ රෝග හැදෙන්නත් ඔන්න අපිට පේනවා අපි හිතින් හිතන දේ මේ මොළෙත් එක්ක සම්බන්ධ වෙනකොට මේක වෛරස් ඇති වෙන්න පුළුවන්කමක්. එනේ වෛරස් වලින් බේරගෙන ජීවත් වීම තමයි ඊටාම වැදගත් වෙන්නේ. දැන් අපි ඔච්චර කතා කරමු මොළේ කොටස වලට වෙනුවට ඒකත් එක්ක සම්බන්ධ කරලා සිත ගැන කතා කරන්න උත්සාහ කරමු. සිතේ තියෙනවා ද්විධාකරණයක්. ඒක සක්සස් සෝන් කියලා අපි කියනවා. සාර්ථකත්ව කලාපයක් තියෙනවා. අපි කොටස් දෙකකට බෙදනවා රෙඩ් සෝන් and බ්ලූ සෝන් කියලා. රතු කලාපය සහ නිල් කලාපය. දැන් අතන ඉස්සෙල්ලා ඉගෙන ගත්තු මොළේ තියෙන භෞතික සම්බන්ධයකට මේක සම්බන්ධ වෙන්නේ කොහොමද? දැන් බලන්න මේ රක්ත කලාපය රෙඩ් සෝන් බ්ලූ සෝන් මොඩල් එක මේක අලුත් ආකෘතියක්. මේක මිනිසාගේ සිතේ දියුණුව අර්ථකථනය කරන්න පාවිච්චි කරන ආකෘතියක්. මේක තියෙනවා මුලින් අපි ඇමිග්ඩලා කියන කොටස උරග මොළයේ සමග සම්බන්ධ වෙලා ශීරපාය මොළේ කියලා එකතු කිරීම තුනක් දාලා තියෙනවා. ඇමිග්ඩලා කියන්නේ අපි ඉස්සලා දැන් දන්නවා පණිවිඩයක් එනකොටම ග්‍රහණය කරගන්නේ ඇමිග්ඩලා වලින්. ඒ ග්‍රහණය කරගත්තාම ඒකට උරග මොළයේ යම් කිසි ක්‍රියාකාරකමක් තියෙනවා. ශීරපාය මොළේ සම්බන්ධ. එතකොට මේ ඇමිග්ඩලා සහ උරග මොළයේ මුල් තැන ගත්තොත් ශීරපාය මොළේ යම් කිසි ප්‍රමාණයක් මුල් තැන ගත්තොත් මේ රෙඩ් සෝන් තමයි තියෙන්නේ. එතකොට අපිට පේනවා ආත්ම කේන්ද්‍රීය බවක් තියෙනවා. රෙඩ් සෝන් කියන්නේ රතු පාට කලාපයක්. අපි කියනවා සාමාන්‍ය කෙනෙකුට තරහ ගියාම මූණ එළියෙන් රතු පාටට පේන. ඒ කියන්නේ තරහ ගියාම මූණ රතු වෙනවා කියනවා. ඒ වගේම රතු වීමක් මොළේ ඇතුලේ සිද්ධ වෙනවා. හරියට තොරම්පත් වෙනවා වගේ මොළේ ඇතුලේ එක එක පැතිවලින් බබලන්න පටන් ගන්නවා. ඒ කියන්නේ කේන්තියන්ට වැඩි වෙන්න ඇතුලේ තියෙන රතු පාට බව වැඩි වෙනවා. රතු පාට බව වැඩි වෙනවා කියන්නේ උරග මොළේ උද්දීපනය වෙන වැඩි. උරග මොළේ උද්දීපනය වැඩි කියන්නේ අහිතකර රසායනිකයන් ශරීරයේ නිකුත් වෙන ප්‍රමාණය වැඩි.
තමයි ඒකට සම්බන්ධ වෙන ආකාරය. අපි යමක් දැක්කම ඒකට දෙන අර්ථකථනය වැරදි වුණොත් අපි අහිතකර දෙයක් වුණොත් මොලේ උද්දීපනය අහිතකර වෙනවා. අහිතකර වුණාම අහිතකර රසායනිකයන් බලපාන. ඒතර මේකෙන් වෙන්නේ ඔන්න උදාසීන බව. ආත්ම කේන්ද්‍රය මට තමයි සියල්ලම ලැබෙන්න ඕන. ඒක self centered වෙන කවුරුවත් නැහැ. ඉතින් මම මගේ ලෝකෙ ඉන්න ඕන කියලා ආත්ම කේන්ද්‍රී බව ඇති වෙනවා මේ රෙඩ් සෝන් කලාපේ දියුණු වුණාම. එතකොට අපි කියනවා ඒ පුජ්‍යලයාගේ සමාජ සම්බන්ධතා එච්චර හොඳ වෙන්නේ නැහැ. ඒ වගේ මෙයා උදාසීනයි. වැඩක් නැහැ, ඉඳලා වැඩක් නැහැ, තේරුමක් නැහැ, විභාගයට යන්න ඕනේ නැහැ. මේ වගේ නිකන් උදාසීන ගති ලක්ෂණ පෙන්වුම් කරනවා. උදාසීන ගති ලක්ෂණ පෙන්වනවා නම් ඒ රතු කලාපේ බලපෑමක් තමයි. ඒ වගේම අසුභවාදී. දකින්න හැම දෙයකම තියෙන අඩුපාඩුකම් දකින්න. කොයි දෙයක් ඒගොල්ලෝ අපි දන්නා මේක උදාහරණ වලට තරම් කතා කරන්න පුළුවන්. අපි ඉස්සරහට මේවා වෙනම කතා කරනවා. මූලික දේ තමයි අසුභවාදී බව දකින්න දෙයාගේ අඩුපාඩුකම් පේන්නේ. ඒ කියන්නේ වැරදි දකින්න ඇහක් පුරුදු වුණා වගේ තමයි. කොයි දෙයක් වැරදි තමයි පේන්න පටන් ගන්න. ඒගොල්ලන්ට මනෝභාවයන් අහිත කරයි. ඉක්මනින් තරහ යනවා. චිත්ත වේග උද්දීපනයේ වැඩි. ඒ විතරක් නෙවෙයි අඩුපාඩු හොයනවා. හැම දෙනාගේම අඩුපාඩුකම් හොයන්න පටන්. කවුරුර කතා කරොත් මගුල් ගෙදරට ගියොත් එතන තියෙන හොඳ දේ නෙවෙයි පේන්නේ අනිත් අයගේ අඩුපාඩුකම්. ඇඳලා තියෙන සාරිය වැරදි, කොණ්ඩේ හදලා තියෙන හැටි වැරදි, සෙරෙප්පු දෙක දාගෙන ඕකත් දාගෙන එන්න ඕනේ. මේවයි කෑම මොනවද මේ දීලා තියෙන්නේ? ඔය වගේ එක දේවල් ගැන ඒවා මතක් වෙන්නේ ඔය රතු කලාපේ දියුළු වෙච්ච අයගේ. ඔත්තු බලන හැම වෙලේම සැකෙන් තමයි ජීවත් වෙන්නේ. මම මොකටද දන්නේ නැහැ මේව කතා කරේ. මට විරුද්ධව දන්නේ නැහැ මේ කතාව කරේ. මෙන්න මෙහෙම ආවේගශීලීව චිත්ත වේග කලාපේ දියුණුයි මේ රෙඩ් සෝන් පය වුණාට පස්සේ. ඒකට තරහ කෝපේ ඇති වෙනවා. එතකොට අපි පෙන්නනවා මේකේ තියෙන ඔබට පැහැදිලිව පේන්නේ නැති වෙන්නේ නැති මේ එන්ඩොක්‍රිනල් ග්ලෑන්ඩ්ස් කියලා තියෙනවා. ඒ කියන්නේ අන්තරාසර්ග සිස්ටම් එකක් තියෙනවා. අපේ ශරීරයේ තැන් වල තියෙන යම් රසායනිකයන් නිකුත් කරන උපකරණ. දැන් ඒවට එකපාරට සිග්නල් එනවා මෙන්න මේ රෙඩ් සෝන් එක පය වෙනකොට. එතකොට අර හානිකර රසායනිකයන් ඇඟ පුරාම ගමන් කරනවා. එතකොට මොළයේ සම්බන්ධව රතු පාටක් ඇති වෙනවා. රතු කලාපයක් දියුණු වෙනවා. එතකොට ඒකට උඟ සම්බන්ධ වෙන්නේ අපි ඉස්සෙල්ලා කිව්වා ඇමිග්ඩලා සහ රෙප්ටයිල් බ්‍රේන් කියන එක. ඒ දෙකයි සමහර වෙලාවට ශීරපය මොලේ කොටස. ඒතර ඒ කොටස වැඩියෙන් ක්‍රියාත්මක වෙනවා නම් කිසියම් පුජ්‍යලයේගේ එයාගේ රතු කලාපය තමයි දියුණු වෙන්නේ. එතකොට අපි ඒ කොටසට එහාට ඇවිල්ලා අනිත් පැත්තට නිල් කලාපය බ්ලූ සෝන්. එතකොට බ්ලූ සෝන් කියන්නේ සිත මගින් මොලේ පාලනය කරන. ඉස්සෙල්ලා මොලේ ක්‍රියාකාරකත්වයෙන් සිතත් හසු. එතකොට එතන රතු කලාපය. නිල් කලාපයේදී පොඩ්ඩක් වෙනස්. එතකොට එයාගේ ආවේගශීලී බව යටපත් කරගන්න. සංසුන් වෙනවා. දැන් මේ වගේ ආගමික නායකයෙක් ඒගොල්ලෝ හිත සංසුන් කරන්නේ. කතා කරන විලාසයෙන්, ඇවිදින විලාසයෙන්. එතකොට ඒගොල්ලෝ හැම වෙලේම භාවනාවක දේවල් කරලා හිත සංසුන් කර ගැනීම අභ්‍යාස කරනකොට තමයි මානෝමලේ උද්දීපනය වෙන්නේ. මානෝමලේ දියුණුවම තමයි අපි ඔය කියන ඉහළ ආගමික තලවලට යන්නේ. එතකොට අපි ශීරපාය මොලේකට ඔබෙන් තියෙන මානෝමලයට ගියොත් තමයි ඒ වගේ තලයකට යන්න පුළුවන්කම තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි බුද්ධිලගේ සිත හරිම සංසුන්. ස්පන්දනය වෙන වේගය අඩුයි. තැම්පත් බොහොම තැම්පත් ගතියක් තියෙනවා. හිත සංසුන්. ඒ වගේම වේගයෙන් ස්පන්දනය වෙන්නේ නැහැ. ගැස්මක් නැහැ. දැන් මේවා සේරම රිලැක්සේෂන් එක භාවනා එක්ක ඇති වෙන ලක්ෂණ කියලා ඔබට දැන් තේරෙනවා. එතකොට අපිට පේනවා දැන් මේ නිල් කලාපේ දිනු කරගන්න මොනවද කරන්නට ඕන කියලා. එතකොට මේ හැඟීම් අඩුයි. චිත්ත වේග අඩුයි. චිත්ත වේග හැඟීම් අඩුයි කියලා කියන්නේ නිල් කලාපේ දිනු වෙනවා. එතකොට අපි උත්සාහ කරන්න ඕනේ මේ නිල කලාපේ ශක්තිමත් කරගන්න. මේ නිල කලාපේ ශක්තිමත් වෙනකොට අපේ ශරීරයෙන් නිකුත් වෙන්නේ හොඳ රසායනිකයන්. ඩොපමින් වගේ, සෙරොටොනින් වගේ රසායනිකයන්. ඒ රසායනිකයන් නිකුත් කරනකොට අපිට ප්‍රසන්නකමක් ඇති වෙනවා. අපි රෝගී වෙන්නේ නැහැ. අහිතකර රසායනිකයන් ඇඟ පුරාම ගිහිලා ලේ ගමනාගමනයේ හෘද ස්පන්දන ප්‍රශ්න එන්නේ නැහැ. එතකොට වෙන්නේ අපේ ශරීරයෙන් නිකුත් වෙන ප්‍රභාවත් පැහැපත් වෙනවා. අපි කියන මේකට කෝරා කියන ප්‍රභා මණ්ඩලයක්. දැන් බුදුහාමුදුරන්ට විශාල ප්‍රභා මණ්ඩලයක් තිබුණා. දැන් අපේ රූප ශ්‍රාම වල දැකලා තියෙනවා. ඒ ප්‍රභා මණ්ඩලේ අපිට පෙරුණ නැතුණා සතුන්ට පේන. ඒතර ප්‍රභාව දියුණුවයි කියලා කියන්නේ ඒකට කියනවා මේ yellowish white කියලා. කහ පාට හුරු සුදු පාට. ඒකත් තමයි නිකුත් වෙන්න පටන් ගන්න. දැන් මේවා මයින කැමරා දැන් තියෙනවා ලංකාවෙත් දැන් තියෙනවා. අපි අත තිබ්බම වුණත් අපි අතේ දැනගත්ත හැකි වටේට ඇති වෙන වර්ණ තියෙනවා. ඒ වර්ණ අනුව දැනගත්ත හැකි අපි රෝගී පුජ්‍යලයේක්ද නිරෝගී පුජ්‍යලයේක්ද සංසුන් පුජ්‍යලයේක්ද ගැටුම්කාරී පුජ්‍යලයේක්ද. දැන් මේ අපි අඳලා තියෙන රූප රාමු වල ඔබට දැක් ගන්න පුළුවන් බොහොම ප්‍රසන්න මූණුව තියෙන. ඒ ප්‍රසන්න මූණුව වලට හේතුව තමයි අතුල තියෙන සංසුන් බව.
අධ්‍යාත්මක බලය දියුණු වෙනකොට මේ ප්‍රභාව වැඩි වෙන්න පටන් ගන්නවා. අධ්‍යාත්මක දියුණුව අඩු වෙනකොට අර උරග මොලේ නිතර ක්‍රියාත්මක වෙනවා. රෙඩ් ස්ටෝන් ක්‍රියාත්මක නායකගේ මූණු වලත් මේ අඳුරු ගතිය එන්න පටන් ගන්නවා. ඒගොල්ලෝ රිනයි අඳුරු ගතිය තියෙනවා, දැක්කම අඳුර ගන්න පුළුවන්. මෙයාගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඒ පුජ්‍යල සමාජයට උදව්වක් කරලා නෙවෙයි, සමාජයට ඒගොල්ලෝ හානි කරා. අන්තර්පුජ්‍යල සම්බන්ධතා පාත්ීමේදී අනුන්ගේ අඩුපාඩුකම්, ඕපදූප, සැක තමයි භාවිතා කරන්නේ. එතකොට එයාගේ සම්බන්ධතා රැකාව කැඩෙන්න පටන් ගන්නවා. මේ පුජ්‍යලයෝ අනුන් ගැන හොයන්නේ නැහැ. ඒගොල්ලෝ අනුන්ට උදව්වක් කරන්න පුළුවන් උදව්වක් කරනවා, නැත්නම් තමන් වැඩක් බලාගෙන. එතකොට ඒගොල්ලෝ සිත දියුණු කරපණ්ඩායම්. ඒකෙන් තමයි එතකොට මොලේ පාලනය වෙන්නේ. දැන් සිත දියුණු කරන්න මොනවද කරන්න ඕන? අපි අවසාන කොටසට කල්පනා කරනවා සිත දියුණු කරන්න ඕනේ. දැන් අපි කොහොමද මොලේ දියු කොටස් තුනක් තියෙනවා. ඒ කොටස් තුනේ අපි යන්න ඕන ඉහළ මොලේ කොටසට. ඒ කියන්නේ උරග මොලේ අපිට වැදගත්, ඒක සැකයක් නැහැ. හැබැයි උරග මොලේ හැම වෙලේම ක්‍රියාත්මක වෙනවා වෙනුවට ශීරපායි මොලේ අපි පාවිච්චි කරනවා පාසල් අධ්‍යාපනයේදී. ශීරපායි මොලේත් අපි දියුණු කරගෙන ඒක ඉහළ තලයේ වෙනකොට නව මානව මොලේ දියුණු කරන්න අපි අභ්‍යාස කරනවා. සිත දියුණු කරන්න පුළුවන් දේවල් කීපයක් තියෙනවා. ඒ මොලේ ඉහළ තලයේ වැඩි දියුණු කිරීම තමයි ප්‍රධාන කාර්යය. ඒතකොට මොලේ ඉහළ තලයේ වැඩි දියුණු කරන ආකාරය අපි දැන් කතා කරමු. එතකොට සංසුන් බව හරිම වැදගත්. සතිමත් බව. සතිමත් බව මයින්ඩ්ෆුල්නස් කියන සංකල්පය දැන් ලෝකේ පුරාම පැතිරලා තියෙන්නේ 21 සතවර්ෂයක් අර්බුදයට බෙහෙතක් හැටියට. 21 සතවර්ෂයක් වෙච්ච මේ රෝගී තත්ත්වයන් අවම කරන්න සතිමත් බව අපිට පාවිච්චි කරන්න වෙනවා. ඒ වගේ ශනික ප්‍රතිචාර නොදක්වලා කල්පනා කිරීම. අපි කියනවා සර්පයෙකුට පහර දුන්නා සර්පය එවෙලෙම පහර දෙනවා. දැන් බල්ලෙකුට ගලක් ගැහුවොත් බල්ලා එවෙලෙම අපිට බුරාගෙන එනවා. සිංහයෙකුට ගලක් ගැහුවොත් සිංහයා එහෙම වෙන්නේ. සිංහයා කල්පනා කරනවා මේ ගල කොහෙන්ද ආවේ? මේකට දැන් මොකද්ද කරන්න ඕන? එතකොට අපිත් අර සිංහයෝ වගේ තමයි. හිතන ආකාරයේ අපි එකපාරට තීන්දුව ගන්න නැතුව ශනික ප්‍රතිචාර නොදක්වලා කල්පනා කරොත් තමයි හොඳ තීරණයකට එන්න පුළුවන්. 21 සතත වශයෙන් ජීවත් වෙන අපිට ඒක හරිය වැදගත් වෙනවා. ඒ සඳහා භාවනා කිරීම, හිත සංසුන් කිරීමේ අභ්‍යාස, මානසික පුහුණුව, පරිසර සාධක ගොඩක් දේවල් බලපාන. අපි කියනවා හවසකට හරිය නිකන් ඉල්ලාඩදී ගස් ටිකක් දිහා බලාගෙන ඉඳී. කැලයට යාම. දැන් මේකත් අපි නොදැනුවත්වම වෙනසක් ඇති කරනවා. ඒ වගේම මූද අයිනට පොඩ්ඩක් ගිහිල්ලා එන එක. දැන් මේවායි වෙනසක් ඇති කරනවා. ඒ මානසික සහනය ඇති වෙන. ඒ පුහුණුව අපිට වැදගත් වෙනවා අපේ සිත දියුණු කරන්න. එතකොට හිත හටගැසීම කියන්නේ මේ නව මානව මොලේ දියුණු කිරීම අභ්‍යාස කරන එක. හැබැයි මේක ඉක්මනට කරන්න බෑ. සෙමෙන් ක්‍රමක්‍රමයෙන් යන්න ඕන. ඒක තමයි පුංචි කාලේ ඉඳලාම ළමයින්ට මේ නව මානව මොලේ සංකල්පය දැන් හඳුන්වා දෙන්න ලෝකෙ පටන් ගන්න තියෙනවා. අධ්‍යාපනඥයෝ දැන් මේ ගැන කතා කරනවා. ඒ වගේ ඒ නිසා නිකම්ම වෙනදා වගේ කටපාඩම් කරපු දැනුම ආපහු ගන්නවා වෙනුවට ළමයින්ට තනියම හිතන්න පුරුදු කරනවා. පරිකල්පන හැකියාව වැඩි කරන්න කල්පනා කරනවා. නිර්මාණාත්මක චින්තනය වැඩි කරන්න දෙන්න. ලෝකයේ තියෙන ආකර්ෂණ බලවේග තේරුම් ගන්න. විශ්ව ශක්තිය හඳුනා ගන්න ඔන්න මඟ පෙන්වීම දැන් පටන් ගන්න තියෙනවා. ඒ පටන් ගත්තම මේ මොලේ තියෙන ඉහළ කොටස අපි වර්ධනය කරන්න පුළුවන්. ඒතර අපිට පේනවා සිත ශක්තිමත් කිරීම උඩ මොලේ ශක්තිමත් කරන්න පුළුවන්. මොලේ ශක්තිමත් කිරීම උඩ අපි හිතන පතන ආකාරය වෙනස් වෙන්න පුළුවන්. දැන් ඔබට මෙන්න මෙතන රූපරාමුවක් තියෙනවා. ඒක හොඳට තේරුම් ගන්න බලන්න. දැන් මේකේ තියෙනවා යම් කිසි කෙනෙක් නිතර කියනවා නම් මට බෑ, මට හරියන්නේ නැහැ, මට සාර්ථක වෙන්න බෑ කියලා මේ මොලේ තියෙන ස්නායු තන්ත්‍රයක් අතර පොඩි බන්ධනයක් ඇති වෙනවා. ඒතර මොලේ තියෙන මේ ඍණාත්මක බන්ධනයක් ඇති වෙලා තියෙන එක තමයි මේ වම් පැත්තෙන් තියෙන්නේ. දැන් අපි නිතර මේ කියනවා නම් I am a failure, repetition යලි කියනවා නම් මේ නෙගටිව් පාත්වේ එක තව රීන්ෆෝස් වෙනවා, ශක්තිමත් වෙනවා. එතකොට මම හරියන්නේ නැහැ, මට බෑ, මට නම් කසාදයක් හරියන්නේ නැහැ, මම නම් දියුණු වෙන්නේ නැහැ. දැන් මෙහෙම කියනකොට මොකද වෙන්නේ? මොලේ තියෙන මේ ඍණාත්මක පැත්ත ශක්තිමත් වෙනවා. එතකොට මේ ස්නායුතන් ශක්තිමත් වුණාම ඊට පස්සේ හැම දෙයක්ම පේන්නේ මේ විදියට. අපි කියන මුලින් තියෙන්නේ නිකන් සාමාන්‍ය කඹයක් ලණුවක් වගේ. නැත්නම් කෙඳි ටිකක් ලණුවක්. ඒ ලණුව පුංචි කඩන්නත් ඕන නම් පුළුවන්, කපලා ගන්නත් පුළුවන්. හැබැයි ඒක අපි ලණුව එදලා කඹයක් බවට පත් වුණා. ඒ කඹේ ශක්තිමත් වුණොත් කඩන්න බෑ. ඒකින්ද මේ ඍණාත්මක සිතිවිලි එන්න පටන් ගත්තා. නිරන්තරයෙන් ගැට්ට නැති කරගන්න පටන් ගත්තාම වෙන්නේ මෙන්න මේ ඍණාත්මක සංසිද්ධිය වැඩි දියුණු වෙනවා. වැඩි දියුණුව අපි කියනවා ඒ පුජ්‍යලයා නෙගටිව් පුජ්‍යලේ.
ඒතකොට මේ නෙගටිව් ලක්ෂණ ඇති වුණාම ඍණාත්මක ලක්ෂණ ඇති වුණාම එයාට ජීවිතය සාර්ථක කරගන්න බැහැ. දැන් එහෙමනම් අපිට මේකට මොකද්ද කරන්න ඕන? මේ උපදේශනයට ආවම අපි කතා බහ කරලා අපි කරන්නේ මේ චින්තනය මාරු කරනවා. අපි අනිත් පැත්තට කරනවා. වෙන අපි සංයෝගයක් ඇති කරලා පුරුදු කරනවා. I have the potential to be successful. මට සාර්ථක වෙන්න විභව්‍යතාවයක් තියෙනවා. ඒකින්ද අලුත් පොසිටිව් පාත්‍රයක් හදා ගන්නවා. ඔබ මෙහෙම හිතන්න එපා මෙහෙම හිතන්න. මෙහෙම හිතුවාම මෙන්න මේ විදිහට කරන්න පුළුවන් කියලා මට අදහසක් දාන්න. ඒ අදහස් සමහරලාට ළමයි තේරුම් ගත්තොත් දැන් අර කියපු ඍණාත්මක පාත්‍රයක වෙනුවට අර ධනාත්මක පාත්‍රයක වර්ධනය කරන්න පුළුවන්. දැන් ඒක නිරන්තරයෙන්ම නැවත රිපීට් කරනකොට දැන් බුදුහාමුදුරගේ භාවිතා බහුලී කතාවේ එකම දේ යලියන් භාවිත කරනකොට බහුලව කරනකොට ඒ පද්ධතිය ශක්තිමත් වෙනවා. ඒ පද්ධතිය ශක්තිමත් වුණාම අර කිබේම කප්පාදු වෙලා යනවා. එතකොට NLP වල ඒව නැත්තම් ධනාත්මක මනෝවිද්‍යාවේ හැම වෙලේම උගන්වන්නේ ඔන්න ඔය ක්‍රියාවලිය. මොකද්ද ඍණාත්මක සම්බන්ධතාවය කඩලා ධනාත්මක සම්බන්ධතාවය ගොඩනගලා ධනාත්මක සම්බන්ධතාවය ස්ථිර කරන්නේ කොහොමද? ධනාත්මක ස්ථිර වුණාට පස්සේ අර උණ හැදිලා හොද වුණා වගේ නොදැනුවත්වම අපි ඍණ පැත්තෙන් ධන පැත්තට මාරු වෙනවා. දැන් මේක එක දවසක් කරලා බෑ. සාමාන්‍ය අපේ තියෙනවා මම හිතන්නේ මේ වෙනකොට කීප සැරයක් අහලා තියෙනවා දින 21 න්‍යාය කියලා තියෙනවා දින 28 න්‍යාය කියනවා. මේ යමක් ස්ථාවර වෙන්න කාලයක් ඕන. අපි දන්නා මේ දවස්වල කොරෝනා හොඳ වෙන්න අපි කියනවා දින 14ක් කාලයක් ඉන්න ඕන. ඒ වගේ යම් රෝග හොඳ වෙන්න දින 14 මොකද ප්‍රතිදේහ වර්ධනය වෙන්න ඕන. ඒ ප්‍රතිදේහ වර්ධනය වෙලා අර බාහිරේන විස බීජයට අටැක් කරන්න. ඒකට පහර දීලා ජයග්‍රහණය කරන්න පුළුවන් ශක්තියක් ගොඩනගන්න. හිතෙත් එහෙම තමයි. මේ සිතෙත් අපි පහර දෙන්න ඕනේ ඍණාත්මක ආකල්පෙට. ඒ කරන්න ඍණාත්මක ආකල්ප පහර දෙන ක්‍රමයක් නෑ. අපි කරන්නේ ධනාත්මක ආකල්ප වර්ධනය. ධනාත්මක ආකල්ප වර්ධනය කරනකොට අර හිමින් සීරිය ඍණාත්මක සම්බන්ධතාවය කැඩලා. ඒ කැඩලා ගියාම අපි ඊට පස්සේ ධනාත්මක පුජ්‍යලවටපත් වෙනවා. දැන් මේව තමයි පාඨමාලාවල උගන්වන්නේ. පුහුණු පාඨමාලාවල්දී මම ඉගෙනගත්තු ළමයි අපි ගොඩක් ඉන්නවා. දැන් අදත් මේ හගර ඉන්න අය වක් ඉන්නවා. ඒගොල්ලෝ දන්නවා තමන් හිටියේ කොතනද අනාගතේ යන්නේ කොතෙන්ද. දැන් ඒගොල්ලෝ ආපස්සට යාමක් නැහැ. ඒ මොකද ශක්තිමත් වෙලා තියෙන නිසා අලුත් පාරවල් පේන. අලුත් මාර්ග ඔස්සේ යන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ ඒගොල්ලන්ගේ චින්තනය මාරු වෙනවා. මෙන්න මෙහෙම ඍණාත්මක පෞරුෂ ධනාත්මක පෞරුෂ බලපත් කරොත් තමයි ජීවිත සාර්ථක කරගන්න පුළුවන් වෙන්නේ. දැන් මේ රූපරාම බලන්න. අපි දන්නවා මේ සිත පිළිබඳව එක එක්කෙනාගේ එක එක රූපරාමු තියෙනවා. දැන් ඔබ හැමදාම කවුරු දන්න දෙයක් තමයි ඒක උත්සාහ කරන්නේ පෙන්වන්න සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ රූපකාරය. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියන්නේ අයිස්බර්ග් එකක් වගේ. හිම කන්දක් වගේ. ඔබ හිත 10%ක් වතුරේ මුඩ පේනවා යට හිත 90%ක් තියෙනවා. ඒ තමයි ඔහුගේ රූපකාරය. මේ බුදුහාඳුරෝ සිත ගැන දීපු රූපකාරය. බුදුහාඳුරෝගේ මේ පැත්තේ තියෙන්නේ පසන් සිත. දකුණු පැත්තේ තියෙන්නේ දීප්තිමත් සිත. එකගේ පබස්තර මිදම් බික්කවේ චිත්තං වදාමි කියන ප්‍රභාස්වර සිතක් මිනිසාට තියෙන. ඒක තමයි සහජ සිත. සත්‍ය සිත කියන්නේ ඒක තමයි. දැන් ඒ දීප්තිමත් සිත අර ආගන්තුක වෙන කෙලෙස් නිසා කළු වෙන්න පටන් ගන්නවා. දැන් අර අච්චර පැහැදිලි සිතක් තිබිච්ච අපි නොයෙකුත් විදිහේ කුණු කන්දල් එකතු කරගෙන සිත දැන් අඳුරු කරන් තියෙනවා. ඒක තමයි පදුට්ට සිත කියන්නේ. ඒක පසන් සිත. දැන් එතකොට පදුට්ට සිත තියෙනකොට මොකද්ද වෙන්නේ? තරහ යනවා. ක්‍රෝධය ඇති වෙනවා. ඊර්ෂ්‍යාව ඇති වෙනවා. පරිගැනීම, දුක, බය, ලෝභය, ද්වේෂය ඔසේරම මේ සිත අඳුරු වෙන්න අපේ තුල ඇති වෙන ගති ලක්ෂණ වෙනවා. ඒකයි මනසාචේ පදුට්ටේන වාසති වගරිත. දුෂ්ට සිතේ යමක් කියනකොට කරනකොට එතකොට අපිට දුක ඇති වෙනවා. එතකොට පසන් සිත කියන්නේ අනිත් පැත්ත. දැන් අපි උත්සාහ කරන්නේ මේ ඍණ පෞරුෂය තමයි අඳුරු සිත. ධන පෞරුෂය තමයි දීප්තිමත් සිත. මේ පසන් සිත ඇති කරනකොට වෙන්නේ මොකද? පසන් සිත එන්න අපිට තියෙන ලක්ෂණ තමයි සතුට වැඩි. අර තිබිච්ච තරහ අඩු වෙලා සැහැල්ලුවක් ඇති වෙනවා. දැන් අපි අන්‍යෝන්‍ය සහයෝගයෙන් වැඩ කරගන්න පුළුවන්. යාළුවෝ වැඩි වෙන්න පටන් ගන්නවා. හිත සංසුන් එකපාරට ෂණික තීරණ ගන්නෙ නැහැ. තැම්පත් බව වැඩි. තෘප්තිය තියෙනවා. ප්‍රසන්න බවක් තියෙනවා. මේක තමයි සුඛ කියන්නේ. සැපේ තියෙන. ඒතර ප්‍රසන්න සිතක් ඇති කරගන්න අපිට සැපේ කරා යන්න පුළුවන්. අඳුරු සිතක් ඇති වෙන, දුෂ්ට සිතක් ඇති වෙන අපි යන්නේ අහිතකර තත්ත්වයක. දැන් ඔබට තේරුම් ගන්න පුළුවන් අපි එනං කොහෙටද යන්නේ? අඳුර කරා ගිහිල්ලා දුෂ්ට සිතක් ඇති කරගන්නවද? දීප්තිමත් සිතක් ඇති කරගන්න ආලෝකය කරා යනවද? මම ඉස්සෙල්ලා කිව්වාගේ ඔබේ ප්‍රභාව වැඩි වෙන්නේ
ආලෝකය වැඩි වෙන්නේ ප්‍රභා මණ්ඩලය දියුණු වෙන්නේ සිත ප්‍රසන්න වෙනකොට. ඒතර කෙනෙකුගේ බාහිර රූපයෙන් එයාගේ හැඩ වැඩ වලින් කතා බහෙන් එයාගේ සිත අඳුර ගන්න පුළුවන්. ඒක තමයි මොකක් රහතුන් වහන්සේලාගේ සිත. ඒ කියන්නේ ඒගොල්ලෝ කරනවා අටලෝ දහමට කම්පා නොවීන්. අන්න ඒ වගේ දක්ෂතා ඇති වෙන. දැන් මේ රූපරාම බලන්න නීල කලාපේ ඉතිර ගුණාංග. දැන් මෙතන අපි ඉස්සෙල්ලාම යට තියෙන රූපයෙන් බලමු. යට ඉන්නවා මැතිව් රිකාඩ් කියන ස්වාමීන් වහන්සේ. මේ ස්වාමීන් වහන්සේ මේ දලයි ලාමා ළඟ සමග ඉන්න ඔහුගේ එතුමාගේ මේ ප්‍රංශ භාෂා පරිවර්තකයෙක්. මේ ප්‍රංශ භාෂා පරිවර්තක හාමුදුරුවෝ ප්‍රංශ ජාතිකයේ. දැන් එතුමා තමයි ලෝකේ ඉන්න වැඩියෙන්ම සතුටින් ඉන්න. පුජ්‍යලයා හැටියට හඳුරගෙන තියෙන පුජ්‍යලයා. ලෝකේ වැඩියෙන්ම සතුටින් ඉන්න පුජ්‍යලයාට හඳුරගෙන තියෙන්නේ මැතිව් රිකාඩ්. දැන් කොහොමද හඳුනාගත්තේ? ඇමරිකාවේ විශ්වවිද්‍යාලයක් මැද 20000ක් විතර දෙනවා. පරිශන කර EEG වගේ පරීක්ෂණ කරලා ඒ උපකරණ පාවිච්චි කරලා බැලුවා මේ මොලේ කොහොමද යාගේ වැඩ කරන්නේ. එතකොට මේ මොලේ වැඩ කරනකොට මේ හාඳුරන් අර නීල කලාපයේ කොයි වෙලාවෙත් තියෙන නීල කලාපේ. ඒ කියන්නේ බොහෝම හර්ට්ස් ගාන හිතාම අඩුවෙන් ගමන් කරන්නේ. ඒ කියන්නේ උච්චාවචරය බොහොම අඩුයි. එතකොට නීල කලාපේ මොකක්ද දියුණු වෙච්ච හාඳුර තමයි ලෝකේ වැඩියෙන්ම සතුටින් ඉන්න පුජ්‍යල හැටියට මේ විද්‍යාත්මක සොයාගත්තු පුජ්‍ය. ඔබට අන්තර්ජාලයට ගිහිල්ලා මැතිව් රිකාඩ් ගැන හොයලා බලන්න පුළුවන්. ගොඩක් තරතුරු දැනගන්න පුළුවන්. ඒතර ඒ තමයි නීල කලාපයක් දියුණුවාම ඇති වෙන ලක්ෂණ. ඒතර මේක දියුණුවාම තමයි අර නව මානව මොලේ පුහුණු ඇති වෙන්නේ. දියුණු ඇති වෙන්නේ. අපි සෝවාන් සකෘදාගම අනාගම අරහත් එක තල කියන්නේ ඔය මානව මොලේ දියුණු වීමේ අවස්ථාව තමයි. ඒකද අපි එතෙන්ට යනවා නම් අපිට තියෙනවා ක්‍රියාමාර්ගයක් ගන්න. ඒතර ශීරපායි දැන් මෙතන පේන ඔබට අපි ඉස්සල්ලා පෙන්නුවේ උරග මොලයට එකතු කිරීම ශීරපායි මොලේ. දැන් මෙතන පෙන්නන්නේ ශීරපායි මොලේට එකතු වීම නව මානව මොලේ. ඒක දියුණු අවස්ථාවක්. ඒතර අපි මේ දීප්තිමත් බවට යන්න ඕන සහයෝගී බවට යන්න නම් මේ නව මානව මොලේ දියුණු කරගන්න. මේක තමයි සුභවාදී බව නිර්මාණාත්මක පරිකල්පන. දැන් මේ එක එකක් ගැන ගොඩක් කතා කරන්න පුළුවන්. අද දල වශයෙන් මම උත්සාහ කරන්න පෙන්නුම් කරන්න උත්සාහ කරේ මේ රෙඩ් ස්ටෝන් සහ බ්ලූ ස්ටෝන් කියන දෙක කොහොමද අපිට සම්බන්ධ වෙන්නේ? රතු කලාපය සහ නිල් කලාපය. ඉතින් වාසනාවට මේ සිත දියුණු කරන්න පුළුවන්. මේ හැම දෙයක්ම නැත්නම් අපි කතා කරන එකේ තේරුමක් නැහැ. වාසනාවට නව මානව මොලේ දියුණු කිරීමේ ක්‍රම ශිල්ප තියෙනවා. ඒකෙන් දෙයක් කරන්නට ඕන වෙන කෙනෙක් නෙවෙයි තමන්ම තමයි කරගන්නට ඕන. අනිත් අයගේ උපදෙස් ගන්න පුළුවන්, මේ වගේ දේශන අහන්න පුළුවන්, සාකච්ඡා සම්බන්ධ වෙන්න පුළුවන්. හැබැයි තමන් ක්‍රමක්‍රමයෙන් ටිකින් ටික ඇත්ත දකින්නට ඕන. ඇත්ත ඇති සැටියේ දකීම. අපි වංචාවට අහු වෙන්න පුළුවන්. අපේ ඒක ගොඩක් ගැඹුරේ යන්න පුළුවන් දෙයක් තියෙනවා. ඒකට ලෝකේ දකින්න දේවල් ඇත්තට අපි දකින්න දේ ඔය දකින්න. මේ පිළිබඳ විවිධාකාර දාර්ශනික මතවාද තියෙනවා. තාම දල වශයෙන් කිව්වොත් අපි දුටු දෙයින් හැඟීම් උපදවා ගන්න නැතුව දුටු දේ හිමින් කල්පනා කරලා බලන්න ඕන. අපේ දියුණු සිතින් මේක විග්‍රහ කරලා බලන්න ඕන. උරග මොලෙන් තීන්දුව ගන්න නැතුව, ශීරපාය මොලෙන් තීන්දුව ගන්න නැතුව, නාමානෝ වලින් තීන්දුව ගන්න අපි දියුණු වෙන්නට ඕන. ඉගෙන ගන්නට ඕන. ඒක සෙමෙන් ක්‍රමෙන් ඉහළට යන්න ඕන. ඒකයි බුදුහාර දේශනා කරේ තෝකං කණේ කියන. ටිකින් ටික ගැඹුරට යන්න ඕන. ක්ෂණිකව අද හිතලා හෙට යන්න බෑ. ඒකින් තමයි මේක කාලයක් යනවා. දින 21 වගේ අපි කාලයක් යනවා. අවුරුදු ගාණක් යන්න පුළුවන්. හැබැයි ස්ථාවරයේ ටිකින් ටික වැඩි වෙනවා. ඒකින්ද බුදුහාරු උදාහරණ දෙකක් මම මේ පෙන්නලා තියෙනවා. හරියට අර දුණු ආයෙක් තමන්ගේ දුන්න තමයි හදා ගන්නවා වගේ. ඒ තමන්ගේ දේ නැත්තම් ඒක එකපාරට නැගුවොත් කැඩිලා යනවා. හැබැයි මෙන්න මේ විදිහට තමන්ගේ දුන්න සකස් කරගන්න පුළුවන් දුන්නවා ඒ වගේ තමයි හිත සකස් කරගන්න. ඒ වගේම ඇල මාර්ග කපාගෙන දියාලුව තමන්ගේ ඇල මාර්ග කපාගෙන තමන්ගේ කුඹුරු වල වතුර ගෙනියන්නේ කොහොමද? අන්න ඒ වගේ අපි ටිකින් ටික හිත සකස් කරගන්නවා. මෙහෙම හිත සකස් කරගත්තොත් අපිට අධ්‍යාත්මික දියුණුවක් ඇති කරගන්න පුළුවන්. දැන් එතකොට මේ සඳහා නොයෙකුත් විදිහේ ක්‍රම ශිල්ප තියෙනවා. අපි අධ්‍යාත්මික මනෝවිද්‍යාව කියලා මනෝවිද්‍යාවක් දැන් දියුණුවලා තියෙනවා. දැන් අපි කවුරුත් දන්නවා මනෝවිද්‍යාවක් කියලා කියන්නේ විද්‍යාත්මක විෂයක්. විද්‍යාත්මක විෂයක් කියලා ඒකේ සයන්ටිෆික් මෙතඩ් එකකට අනුව තමයි දියුණු වෙන්නේ. ඉස්සර අපි චින්තනයන් දර්ශනයන් කියලා කියපු දේවල් වලට අද අපි විද්‍යාත්මක අර්ථකථන දෙනවා. ඒ අනුව මෑත කාලේ මනෝවිද්‍යාවේ දියුණු වෙච්ච chance කීපයක් තියෙනවා. එකක් තමයි අධ්‍යාත්මික මනෝවිද්‍යාව. ස්පිරිචුවල් සයිකොලොජි කියන්නේ. ඒක දැන් දියුණු වේගට යනවා. ඒකෙත් එක්ක දියුණු අපර මනෝවිද්‍යාව, පැරාසයිකොලොජි, අධි මනෝවිද්‍යාව, මෙටා සයිකොලොජි, පොසිටිව් සයිකොලොජි, ධනාත්මක මනෝවිද්‍යාව. මේ තමයි නූතන දියුණු වෙන මනෝවිද්‍යා ශාස්ත්‍රය.
මේවයින් තමයි ඔය මානව මොලේ දියුණු කිරීම ගැන වැඩිපුර කතා කරන්නේ. ඒකද මාටින් සෙලිග්මන් වගේ මනෝවිද්‍යාඥයන් කියනවා අපි ළමයින් තුළ ඇති කරන්න ඕන achievement and well being. achievement කියලා කියන්නේ සාධන, දක්ෂතා වැඩි කරන්න ඕන. ඒ වගේම යහ පැවැත්ම වැඩි කරන්න ඕන. ඒ යහ පැවැත්ම දියුණු කිරීම තමයි අර නීල කලාපේ දියුණු කරනවා කියන්නේ. නීල කලාපේ දියුණු කරන්න නම් අපි නව මානව මොලේ දියුණු කිරීමේ ක්‍රම ශිල්පී ඉගෙන ගන්නට ඕන. ඒ සඳහා අපිට යම් කිසි අධ්‍යාපනික ක්‍රමයක් තියෙන්නට ඕන. එතකොට සිත ශක්තිමත් කරන්න අපේ තියෙන දක්ෂතා වැඩි කර ගන්න පුළුවන්. අපේ ළමයින්ගේ ඉගෙන ගැනීම කුසලතාව වර්ධනය කරන්න පුළුවන්. මේක තමයි අපේ ඉලක්කය වෙන්නේ. මොකද්ද? මොළය ශක්තිමත් කරන ක්‍රම ඉගෙන ගන්නවා, සිත ශක්තිමත් කරන ක්‍රම ඉගෙන ගන්නවා, සිතයි මොළය එකට සම්බන්ධ කරගෙන අපේ ජීවිත සාර්ථක කරගන්න. එතකොට සිත දියුණු වෙන්න මානවලේ දියුණු වෙන්න අපිට හුඟක් ගැඹුරු දෙයකට යන්න පුළුවන්කම. එතකොට ලෝකෙදී සේරම කරුණු ඉගෙන ගන්න ඕනේ නැහැ. පන්ති කාලු ගන්න සේරම කරුණු ටික අපිට ඔළුවේ රඳව ගන්න ඕනේ නැහැ. මානව මොළේ දියුණු කරගන්න. ඒකද මේ ඉගෙන ගැනීම සරල දෙයක් කරගන්න වෙනවා. ඒකද ඉගෙන ගැනීමේ ක්‍රියාවලිය සකස් කරගන්න මොළයේ සිත අන්‍යෝන්‍ය සම්බන්ධ කරගන්න. ඉගෙන ගැනීමෙන් සිත දියුණු කරගන්න ඕනේ අලුත් ප්‍රෝග්‍රෑම් එකක් හදන්න ඕනේ. මෙන්න මෙහෙම කරොත් තමයි අපිට වෛරස් රහිත පරිගණකයක් වගේ පැහැදිලි සිතක් හදාගන්න පුළුවන්. පැහැදිලි මොළයක් දියුණු කරගන්න පුළුවන්. එතකොට වෛරස් සහිත කම්පියුටර් එකකට කරන්න පුළුවන් වැඩ ප්‍රමාණය අඩුයි. වෛරස් නැති කම්පියුටර් කරන්න පුළුවන් වැඩ ප්‍රමාණය වැඩි. අපිත් ඒ වගේ වෛරස් නැති සිතක්, වෛරස් නැති මොළයක් දියුණු කරගන්න තමයි කටයුතු කරන්නට ඕනේ. ඉතින් අද මම උත්සාහ කරේ පෙන්වන්න කරන්නේ මේ මොළය සහ සිත දියුණු කර ගැනීමේ ක්‍රියාදාමය කොහොමද වැදගත් වෙන්නේ කියලා. එතකොට මේ සම්බන්ධව අපිට පුළුවන් සාකච්ඡා කරන්න. ඒ වගේම මම මගේ දුරකථනක් මට දෙන්න පුළුවන්. අද මේ පිළිබඳව අවශ්‍ය දේවල් දැනගන්න ඕන නම් දැනගන්න. මොකද අපි නොයෙකුත් විදිහේ දැනුවත් කිරීම වැඩසටහන් තියෙනවා. ඔබට විශේෂයෙන් මේ ආයතනය හරහා අපි ඉස්සරහටත් මේ වගේ වැඩසටහන් ගන්න බලාපොරොත්තු වෙනවා. ඒකින්ද මේ 071 444 96 43 කියන ටෙලිෆෝන් අංකය ඔබට පුළුවන් අපිත් එක්ක සම්බන්ධකම් පවත්වන්න. ඒ වගේ ඔබේ නම ලිපිලි අපට එව්වොත් අපිට මේ ආයතනය සමග එකතු වෙලා ඔබට ඉස්සරහටත් තවත් මේ වගේ වැඩසටහන් කරන්න පුළුවන්කමක් තියෙනවා. දැන් මම මෙතනින් මගේ සාකච්ඡාව නවත්තලා මම කැමති ප්‍රශ්න සාකච්ඡා කරන්න වෙලාවක් වෙන් කරන්න. මොකද මම එක දිගට කතා කරා වැඩි වගේ ඒක උපයන්ත පැයකොත් විනාඩි 10ක් විතරම එක දිගට කතා කරලා තියෙනවා. දැන් ඔබට මම බොහොම ස්තුතිවන්ත වෙනවා. ඔබ හැමදෙනා මේ අවස්ථාවේ මේක සාවධානව අහගෙන ඉඳීම ගැන අපිට සාකච්ඡා කරන්න ප්‍රශ්න තියෙනවා නම් මට උත්තර දෙන්නත් පුළුවන්කම තියෙනවා. ගොඩාක්ම ස්තුතියි මේ අමාචාර්යතුමා. මට ප්‍රශ්නයක් තියෙනවා. මේ අපේ මේ මිනිස්සු තුල අපිට දැන් වැඩ කරගෙන යනකොට තියෙන වැඩිපුරම ගැටුම්නේ. මේ ගැටුම් ඇති වෙන්න මට මේ දැන් අහගෙන ඉන්නකොට හේතුනේ මේ චිත්ත වේගම මේ බුද්ධිය කියන එක තුලද අපිට මේ දේවල් මේ ඇති වෙන්න වැඩිපුර. ඔව් අපිට ගැටුම් කියලා කියන්නේ මේ ගැටුම් එක එක්කෙනාට වෙනස් වෙනවා. දැන් අපි බුද්ධලින් 5 දෙනෙක් අරගෙන එකම සිද්ධියක් ඒ පස් දෙනාට පෙන්눔 කරොත් එහෙම ඒ 5 දෙනාගේ හිත ඇතුලේ ඇති වෙන ගැටුම් වෙනස්. සමහර අයක නොසලකා හරින්න පුළුවන්. සමහර අයකට ගැඹුරින් හිතන්න පුළුවන්. සමහර අයකට හොඳටම ලේකෝප් වෙලා උග්‍ර වෙන්න පුළුවන්. එතකොට වෙලා තියෙන එළියේ තියෙන සංසිද්ධිය නෙවෙයි ගැටුමට හේතුව ඒ සංසිද්ධිය අපි අර්ථකථනය කරගත්තු ආකාරය උඩ. ඉතින් මූලික දෙයක් අපි කියමු සාමාන්‍යයෙන් අපි විශ්වවිද්‍යාලේ හිටපු අපිට ඕක හරියට තියෙන අපේ. අපි කියනවා විශ්වවිද්‍යාලේ පටන් ගන්න මාසයක් විතරකොට සාමාන්‍යයෙන් අපේ ලංකාවේ ස්ට්‍රයික් පටන් ගන්න. පෙළපාලි යනවා. ඉතින් දැන් මේ පෙළපාලි අපි දකිනවා. ඉතින් අපි මේක අවුරුදු ගාණක් අවුරුදු 20ක් 40ක් 50ක් දැකලා අපි දන්නවා මේක තමයි ක්‍රියාවලිය. ඒකද අපි මේවා ගැන උපේක්ෂාව බලන්නේ. ඕක මේ අවුරුද්දේ තව සුමානයක් කර ගියාම හරියයි කියලා. හැබැයි පාරේ ඉන්න අය මේක දැකලා ලේකෝප කරගෙන කෑ ගහනවා මේ විශ්වවිද්‍යාලයේ දෙන ওই වැඩේටද. ඕකද කරන්නේ. ඔන්න ওই විදිහට සමහරලාට ගැට්ට නැති කරගන්න. එකම සිදුවීම එකම පෙළපාලියාම අපි අර්ථකථනය කරන එක විදිහකට අර මේ ගැන නොදන්න අර්ථකථන තවත් විදිහකට. ඉතින් අපි දන්නවා මේක ස්වාභාවික සංසිද්ධියක්. මේ ශිෂ්‍ය සමිති කරන වැඩක්. ඕක ඉල්ලුම් ලැබුණත් නොලැබුණත් ඔය පෙළපාලි යනවාම තමයි. ඉතින් අපිත් ඔය යන්න නිකන් ඉන්නවා. ඉතින් ගිහිල්ලා ආපහු එනවා. එතකොට අපි ඒකට අපි ගැටුම් ඇති කරගන්නේ. හැබැයි සමහරු ඒවට ගැටුම් ඇති කරගෙන රණ්ඩු වෙලා ලොකු ප්‍රශ්න ඇති කරගන්න. ඒකද හුඟක් දේවල් මේ සමාජයේ තියෙන දේවල් වලින් අපේ හිත තුළ ගැටුම් ඇති වෙන්නේ අපිම ඒකට දෙන අර්ථකථනය අනුව. ඒකින්ද අපි සමහරලාට හුඟක් උදාහරණ අපිට කියන්න පුළුවන්. සමහර කෙනෙක් හිනහා වුණත් අපි සමහරු තරහ යනවා. ඇයි එයා හිතන්නේ මට විරුද්ධව තමයි මේ දෙන්න කතා කරන්නේ.
මට විරුද්ධවම හිනා වෙන්නේ. ඒකත් ගැටුමකට හේතුවක් වෙන්න පුළුවන්. එතකොට චිත්ත වේග මේ බුද්ධිය කියන්නේ අපි සිතිවිලි වලින් ඒක හසුරුවා ගන්නට ඕන. ඒක දියුණු කර ගන්න ඕන. ඒක දියුණු කර ගන්න පුළුවන්. ඒක තමයි දැන් කියන්නේ soft skills උගන්වන්න කියන්නේ. මුරුදු කුසලතා කියලා උගන්වන්නේ. මම අර ඉස්සෙල්ලාගේ උදාහරණේ අර ඉංජිනේරු මහත්මයාට මුරුදු කුසලතා දන්නවනම් සමාජයක තව පුජ්‍යව කටයුතු කරනකොට කතා කරලා ඒක තේරුම් ගන්න කොහොමද දැනගෙන හිටියානම් ඒ ටෙන්ඩර් එක ලබා ගන්න පුළුවන්. එතන රැවටීමක් නෙවෙයි තියෙන්නේ. අනිත් පුජ්‍යලයාට එයා බලපාන්නේ කොහොමද? මම යමක් කියනකොට ඒ පුජ්‍යලගේ හිත වැඩ කරන්නේ කොහොමද? ඒකත් අපි තේරුම් ගත්තොත් තමයි ගැටුම අවම කරගන්න පුළුවන්. ඒක තමයි චිත්ත වේග බුද්ධිය වර්ධක උඟාක් වැදගත් වෙනවා. ඒ සඳහා ක්‍රමශීලව ගොඩක් තියෙනවා. ඒකෙන් අපි හැමදෙනාටම සකස් වෙන්න පුළුවන්. අපි ටිකක් අපි මානසික අධ්‍යාත්ම දියුණු වෙනකොට ඔය තරහමාර අඩු වෙන්න හේතුව ඔය මානෝමලේ දියුණු වීමේ සාධකයේ තමයි. හොඳයි. තවත් මොනවද? ආචාර්යතුමනි මේ පොඩි ප්‍රශ්නයක් අහන්න වෙලේ. දැන් අපි මේ ඔය භාවනා එහෙම කරනවා නම් ඔය වයස් සීමාවල කොතනද හොඳම? හොඳයි. ඔව්. භාවනා කරන්න හොඳම දේ තමයි පොඩි කාලේ ඉඳලම. ඒ කියන්නේ ඒක භාවනා කියලා අපි හඳුන්වන්නේ නැහැ මුලදී අපි කරන්නේ හිත සංසුන් කර ගැනීමේ අභ්‍යාස. ඒ හිත සංසුන් කර ගැනීම අභ්‍යාස කරගෙන යනකොට ඒක එක තල තියෙනවා. ඒ කියන්නේ අපි මේ ඒකත් බොහොම අපි කියමු දැන් මට අජාන් බ්‍රහ්මාදුර කියනවා හරි ලස්සන කතාවක්. එතුමා කියනවා සමහර දේවල් ඉගෙන ගන්න හුඟක් කල් යනවා. අපි කියමු අපි අයන් ඉගෙන ගන්න අපිට කොච්චර මහන්සි වෙන්න උනාද. ඒ අයන් ඉගෙන ගන්න මාස ගාණක් මහන්සි වෙලා තමයි අයන් ඉගෙන ගත්තේ. අපි ඉගෙන ගත්තට පස්සේ අද අපිට අයන් එක ඉගෙන ගන්න දෙයක් නැහැ. අපිට ඇස් දෙක පියාගෙන ලියන්න පුළුවන්. ඔන්න හිත සංසුන් කර ගැනීමත් එහෙම තමයි. මුලදී හුඟක් කල් යනවා. මාස 2 3 4ක් යනකම් මුකුත් ප්‍රතිඵලයක් නෑ වගේ තමයි පේන්නේ. හැබැයි කරගෙන යනකොට ඔන්න අවස්ථාවක් එනවා ඉබේ මේ ශක්තිය එන්න පටන් ගන්නවා. ඒකින්ද පටන් ගන්න ඕන මුල්ම කාලේ. ඒකින්ද මූලික දේ තමයි හැබැයි නිසි උපදෙස් ඇතුව කරන්නට ඕන. දැන් මම කැමති භාවනා කියලා වචනේ පාවිච්චි කරනවා වෙනුවට ඔයගොල්ලෝ පාවිච්චි කරනවා නම් ඉහිල්වීම රිලැක්සේෂන් වගේ වචනයක්. එහෙම නැත්නම් මයින්ඩ්ෆුල්නස් කියලා වචනයක්. දැන් මේ මුල් අවස්ථාවේ අපි කියන සමාධි භාවනා කියන්නේ ඒකම තමයි බොහෝ දුරට. මයින්ඩ්ෆුල්නස් තමයි දිනු කරගන්න ඕනේ. සිත යම් කිසි දෙයක් පිළිබඳව එක තැනක තියාගෙන ඉන්න. යම් කිසි දෙයක් පිළිබඳව හිත ක්‍රියාත්මක කොහොමද කියලා බලාගෙන ඉන්න. මේ මොහොතේ මෙතන ඉන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න. මෙන්න මේ වගේ දේවල් කරාම මොලේ අර නීල කලාපයට යන්න පුළුවන්. ඊට පස්සේ තම තමන්ගේ ආගම් අනුව එහෙම තියෙනවා නම් එහෙම නැත්නම් අපිට අර මොලේ ඒ කොටස දියුණු කරගෙන අභ්‍යාස කරන්න පුළුවන්. ඊට භාවනා කියන වචනේ එකපාරට එන්නද මොකද ලංකාවේ භාවනා කියන වචනේ ආපු ගමන් අපි බොහෝ වැරදි අර්ථකථනයකට එනවා. ඒක මූලිකව දවන හිත සංසුන් කිරීමේ අභ්‍යාසය. හිත සතිමත් භවයේ අභ්‍යාසය. දැන් සතිමත් භව පිළිබඳවම ලෝකෙ දැන් හුඟක් උනන්දුවක් තියෙනවා. ලංකාවේ දැන් සතිපාසල කියලා ක්‍රමයක් ක්‍රියාත්මක වෙනවා. පුංචිම ළමයි අපි දැකලා තියෙනවා 2 3 4 පන්ති ළමයි කොච්චර හොඳට ඒ හිත ශක්තිමත් කරන් සංසුන්ව ගමන් කරනවාද කියලා. ඒක තමයි ආරම්භය. ඒකින්ද වයසක් නැහැ. ඕන වෙලාවක පටන් ගන්න පුළුවන්. හැබැයි තරුණ කාලේ ළමා කාලේ පටන් ගත්තරමට වැඩි වාසියක් තියෙනවා. අපි අවාසනාවට අපි උගක් කරන්න පුරුදුලා තියෙන වයසට ගියාම භාවනා කරන්න. ඒකද වයසටකන් ඉන්නේ නැතුව මේ ඇඟේ හයිය තියෙන කාලේ දැම්ම පටන් ගත්තා වැඩි හොඳයි කියන තමයි මට නම් කියන්න තියෙන්නේ. තව එක ප්‍රශ්නයක් අහන්න ආචාර්යතුමනි මේ දැන් අපි සමහර කට්ටිය ඉන්නවා හිතන වේගය හරි ස්ලෝ. සමහරව ඉක්මනට හිතලා ප්‍රොසෙස් කරලා උත්තරේ ගන්න පුළුවන්. මේ දෙක මොන වගේ හේතුවක් නිසාද? ඔව් ඒක මෙහෙමයි. ඒක පුහුණුවක්. බුද්ධියේ දක්ෂතාවයක්. අපේ මොළෙත් අපි ඔය පොදුවේ කතා කරාට එක එක්කෙනාගේ බුද්ධියේ යම්කිසි වෙනස්කම් තියෙනවා. අපි කියන ජනතාවක් 100ක් ගත්තොත් ওই ජනතාවගෙන් 50%ක විතර අනිත් අයට 25%ක් විතර අන් අයට වැඩිය දක්ෂතාව වැඩි කණ්ඩායමක් උපතින්ම එනවා. තව 25%ක් ඉන්නවා අනිත් කණ්ඩායමට වැඩිය බුද්ධිය අඩු කණ්ඩායමක්. ඒ වගේම 50%ක් විතර ඉන්නවා සාමාන්‍ය බුද්ධිය තියෙන කණ්ඩායම. ඒතකොට 25යි 50යි 25යි කියලා ගමුකෝ. 25ක් සාමාන්‍ය බුද්ධියට වැඩි 50ක් සාමාන්‍ය බුද්ධිය 25ක් සාමාන්‍ය බුද්ධියට වැඩි අඩුයි. මෙන්න මේ 25ත් නැවත ඉන්නවා කොටසක් 2ක් විතර ඉන්නවා ගිෆ්ටඩ් ළමයි කියලා සුබ්බග ළමයි. 7ක් විතර ඉන්නවා අතිදක්ෂ ළමයි. 16ක් විතර ඉන්නවා දක්ෂ ළමයි. 16යි 7යි 25යි. මෙන්න මේ 125 තමයි මේ
බුද්ධි වර්ධනයේදී හුඟක් වැදගත් වෙන්නේ. ඒ කියන්නේ බුද්ධියේ ඉහළ තලයකට එන්න පුළුවන්. ඒතර ඔබ අහපු ප්‍රශ්නේ ෂණිකව තීන්දුව ගන්න හුඟක් දක්ෂතා තියෙනවා මේ මොලේ වැඩියෙන් දියුණු කණ්ඩායමකට. අනිත් අය හිමින් සීල තීන්දුව ගන්න. හැබැයි ඒක දියුණු කරන්න පුහුණු කරන්න පුළුවන්. ඒ පුහුණු කරොත් අපිට ඒ දක්වා යන්නත් පුළුවන්කම තියෙනවා. ඉතින් ෂණිකව තීන්දුව ගන්නේ ඊටාම දක්ෂමයි විතරක් නෙමෙයි. සමහරලාට දක්ෂය හුඟක් හොඳට කල්පනා කරලා ගැඹුරින් හොඳ තීරණයක් ගන්න පුළුවන්. ෂණිකව තීන්දුව ගන්න පුළුවන් සමහර අය වැරදි පැත්තට. ඒකද ෂණිකව තීන්දුව ගන්න වර්ග දෙකක් ඉන්නවා. මොකද ඉහළ බුද්ධිය දියුණු කරගත්තු අය තීන්දුව ගත්තොත් නිවැරදි. පහළ බුද්ධිය දියුණු කරගත්තොත් ඒක වැරදි. ඒ නිසා මූලිකව තියෙනවා ඒ ක්‍රියාවලියක්. අපි කියන ඉස්සෙල්ලාම මුරගමලේ වගේ කොටස දියුණුවකට අපේ තියෙන සිතේ දැනුම එකතු කරගන්නේ. දැනුමෙන් පස්සේ අන ඉස්සලා අපි කියනවා විශ්වාසය. දැන් ප්ලේටෝගේ තියෙනවනේ චින්තනය. ප්ලේටෝගේ තියෙනවා අපි බුද්ධිය තල තුනක්. පහළම තලය කියන්නේ විශ්වාස. අපි කියන්නේ මම මේක විශ්වාස කරනවා. මේක මගේ මතේ. ඉතින් ඒක ඇත්තට ඇත්ත නෙවෙයි. හැබැයි ඒක විශ්වාසයක්. ඊට වඩා තව කරුණු ඉගෙන ගත්තාම අපේ දැනුම කොටස වර්ධනය වෙනවා. ඒ කියන්නේ මගේ දැනුම අනුව මම දන්න කරුණු අනුව කියලා අපි ඊළඟට කියන්න පටන් ගන්නවා. ඒ දෙකටම ඉහළ තලෙන් තියෙනවා විස්ඩම් කියලා. ප්‍රඥාව. ඒ ප්‍රඥාව තමයි බුද්ධිය ඉහළ තලෙ. එතකොට ඒ කියන ප්ලේටෝ කියන රටක රජ වෙන්න නම් ප්‍රඥාව දියුණු වෙච්ච පුජ්‍යලෙක් වෙන්න ඕන. එතකොට ප්‍රඥාව දියුණු වෙච්ච පුජ්‍යලයාට පුජ්‍යල බද්ධ දේවල් නැහැ. රටේ දියුණුව කල්පනා කරන්න. තමන්ගේ ඥාතීන් සැලකීමක් නැහැ. රටම සම්බන්ධ කරන් කටයුතු කරන්න. අන්න එහෙම ප්ලේටෝගේ තියෙනවා සමූහාණ්ඩුව කියන පොතේ ඒ බුද්ධිය තල තුනක්. මොකද්ද? විශ්වාස තලය, ඊළඟට දැනුම තලය සහ ප්‍රඥා තලය. අපි එතකොට අපිත් මේ දැනුම මෙන්න මේ තල තුනට අපි ගමන් කරන්න ඕන. අපි අධ්‍යාපන සංසුන් කරලා තියෙන මුලින් පුංචි ළමයින්ට සුරංගනා කතා කියලා. විශ්වාස පුරුදු කරලා. ඊට පස්සේ අපි දැනුම එකතු කරගන්නවා. ඔය සුරංගනා කතා අමතක කරලා දැනුමට යනවා. ඒ දැනුමත් අතහැරලා දාලා අපි ප්‍රඥාවට යනවා. ප්‍රඥාවන්ත පුජ්‍යලයාට ඔය සියලුම දැනුම අවශ්‍ය වෙන්නේ නැහැ. හොඳයි. සුබ උදෑසනක් සර්. තෙරුවන් සරණයි. සර් මම සුසීමා විජේසේකර ජයවර්ධනපුර රෝහල. දැන් අපි කතා කරන්නේ. ඔව් කියන්න. මම අහගන්න. එතකොට සර් දැන් කුඩා ළමෙක් උපදිනකොට මේ ඇමිග්ඩලාව කියන එක බොහොම චූටි, පීනල් ග්ලෑන්ඩ් එක කියන එක බොහොම ලොකුයි කියනවනේ. එතකොට අපි අර ළමයා වර්ධනය වෙන්න බාහිර පරිසරයෙන් ගෙදරින් එන අර ඍණ සිතිවිලි එන්න ඇමිග්ඩලාව ලොකු වෙනවා කියලා කියනවනේ. එතකොට මේ පැරාසිම්පතටික් වේ, සිම්පතටික් වේ, ඔය දෙකනේ මේ හරහනේ අර නරක සිතිවිලි සහ හොඳ සිතිවිලි බලපෑම ඉන්නේ පීනල් ග්ලෑන්ඩ් එකයි ඇමිග්ඩලාවටයි. එතකොට දැන් නරක සිතිවිලි ඍණ සිතිවිලි එක එන වර්ධනය වෙන ළමයාගේ මේ පීනල් ග්ලෑන්ඩ් එක අර හොඳට මලක් වගේ පිපිදිලා තිබ්බ පීනල් ග්ලෑන්ඩ් එක එන්න කඩලැටේ වගේ පොඩි කුඩා වෙලා අර මේ ආමන් ගෙඩියක් තරම් ලොකුවට ලුණි පීනල් ග්ලෑන්ඩ් එක උපදිනකොට තියෙන්නේ. එතකොට ඒක එන්න කුඩා වෙනවා, අර ඇමිග්ඩලාව එන්න ලොකු වෙනවා. මේ එතකොට මේ අපි ඇත්තටම දැන් ඔය අපේ බුදුරජාණන් වහන්සේලා, යේසුස් ක්‍රිස්තුස් වහන්සේලා, අල්ලා තුමාලා සියලු දෙනාම කරලා තියෙන්නේ පීනල් ග්ලෑන්ඩ් එක වර්ධනය කරපු එකනේ නේද? එතකොට ඇල්ෆා මම හානිස දැන් අපි රිලැක්සේෂන් කරන්න මේ මම භාවනා කියන එක නෙමෙයි මේ කියන්නේ. රිලැක්සේෂන් එතකොට රිලැක්සේෂන් කරන්න පීනල් ග්ලෑන්ඩ් එක වර්ධනය වෙනවා. ඒකම දැන් ඇල්ෆා බීටා තෙල්ටා කියලා ඒ උසස් තලවලට යන්න පුළුවන් රිලැක්සේෂන් හරහා. ඔව්. ඒ කියන්නේ දැන් අපි හුඟක් ඔය මේ ග්ලෑන්ස් දියුණු කිරීම ගැන කතා කරන වඩා හුඟක් හොඳයි. අපේ මේ ක්‍රියාවලිය තුළ අපේ තියෙන මේ අර ඩෙසිබල් ගාන අඩු කරන. කියන්නේ අර යම්කිසි අර තලවලට පහළ තලවලට මනස සම්පත් කර ගැනීම තමයි වැඩ කරන්නට ඕන. දැන් මම ඉස්සෙල්ලා පෙන්වනවා මැතිව් රිකාඩ් වගේ පුජ්‍යලෙන්ගේ තියෙන එහෙම පහළ තලයේ ගමන් කරනකොට වෙලාව. පහළ තලයේ ගමන් කරනකොට උච්චාවචනේ වෙන්නේ නැහැ. අර බුදුහාමුදුරු දේශනා කළ දිනේ පුට්ටස්ස ලෝක ධම්මේ චිත්තං යස්සන කම්පති කියන්නේ ඕක තමයි. අටලෝක දහමට කම්පා වෙන්නේ නැහැ. එතකොට අටලෝක දහමට කම්පා නොවන මට්ටමට සිත ගේන්න පුළුවන් නම් ඒ තමයි දියුණු සිතක් කියන්නේ. ඒකයි රහතුන් වහන්සේලාට දුක සැප තේරෙන්නේ නැහැ කියන්නේ. ඒගොල්ලන්ට දුකක් නැහැ, සැපත් නැහැ. අනේ ඒ தත්ත්වෙට එන්න නම් අපි ඉස්සෙල්ලා මේ අටලෝක දහම දියුණු කරගන්න ඕනේ ක්‍රියාදාමට එන්න. එතකොට ඔය නොයෙකුත් ඇයි අතරතුර ඔය ග්ලෑන්ස් වෙනස් වෙන ආකාරයේ වශයෙන් වෙනවා. හැබැයි අර
පොසිටිව් පැත්තට හිතනකොට සුබවාදී පැත්තට හිතනකොට ඔය කියන හානිකර දේ වර්ධනය වෙන්නේ නැහැ. ඒක ඉබේම යටපත් වෙලා යනවා. යටපත් වෙලා යනවා. ඒ කියන්නේ සර් දැන් අපි ඇත්තටම වෙන්න ඕන සතර බ්‍රහ්ම විහරණ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන හතර වඩ යන්න ඕනේ කියන එක නේද බුදු? ඔව්. සාමාන්‍යයෙන් ඔයගේ පාරිභාෂික වචන පාවිච්චි කරන්න එපා. එතකොට සම්පූර්ණයෙන් ආපහු අපි අරුබුදයට යනවා. අපි අනිත්‍යය පෙරේ කරුණාව දක්වන එක. අනිත්‍යය කරේ මෛත්‍රිය. අන්න ඒ වගේ වචන වලට ගියොත් නැත්තම් අපි ආයෙත් අර පාරිභාෂික වචන වලට ගියොත් අපි අපි හොඳම දේ තමයි අපි බුද්ධයලින් කරුණාව දක්වනවා. මෛත්‍රිය දක්වනවා. එතකොට ඔය සතර බ්‍රහ්ම විහරණ වේවි. එහෙම නැත්නම් ආපහු අර සතර බ්‍රහ්ම විහරණ කියපු ගාමම නොදන්නා හිර වෙනවා. එතකොට මූලික අපේ බුද්ධි වර්ධනයේ තියා චිත්ත වේග වර්ධනය ඇති කර ගන්නත් බැරුව යනවා. හරි. මේ බොහොම ස්තුතියි මේ අතකොල්ල සර් මේ සර් අපේ ගමේ අපි පිටිගල සර් අපේ මම සර්ගෙන් දැන් පටන් ගත්තේ මේ පොසිටිව් තින්කින් සංජය සර්ට බොහොම පිං ඇවිල්ලා කියලා දුන්නට මේ සම්බන්ධ කළ දුන්නා සර් අපිත් එක්ක ඉන්නක ලොකු ශක්තියක් අපිට සර් කියලා දෙන දේවල් ටික ඇත්තටම මේ අපේ ඉන්න මේ කල්යාණ මිත්‍රෝ ටිකත් එක්ක හැමතිස්සෙම අපි කරන් යනවා ඇත්තටම අටලෝ දහමින් නොසලේ ඉඳලා ඔය කිව් විදිහට අර මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන ඒ ටිකත් එක්ක යනකොට සර් දැන් මම නිතරම අනුන්ට සෙතක් කරන්න හිතුවොත් ඒ සෙතම මට පිහිටක් වෙනවා කියලා මට තේරෙනවා හරි සතුටින් ඉන්න පුළුවන් සර් සතුටින් ඉඳීම තුලින් අපිට මේ සියලු ප්‍රශ්න දාගන්න පුළුවන් බොහොම ස්තුතියි සර් ඒ කියන්නේ අපි දෙර දෙයක් නේ ආපහු ලැබෙන්නේ ඒ කියන්නේ මම යමක් දුන්නොත් මට ළමක් ලැබෙනවා එතකොට අපි හොඳ හිත දෙනවා නම් කරුණාව දෙනවා නම් මෛත්‍රිය දෙනවා නම් ඒකේ ප්‍රතිඵලයේ විශ්ව නීතියක් තියෙනවා ආපසු ලැබීම එතකොට ඒ කියන්නේ theory of compensation කියන්නේ ඒකනේ වන්දිය පිළිබඳ නීතිය කියලා වන්දිය පිළිබඳ නීතිය කියලා කියන්නේ යම් කෙනෙකුට යමක් ඉස්සෙනකොට එතෙන් ආපහු පිරෙනවා අපි කියනවා ලින්දකින් වතුර අදින්න එතෙන් අලුතෙන් වතුර උනනවා ලින්දකින් වතුර ඇද්දේ නැත්නම් එතන පල්ඩ වෙච්ච මඩවලක් වගේ වෙනවා ඒ වගේ තමයි අපේ හිතත් අපි යමක් කෙනෙකුට හොඳ හිත දුන්නොත් ඔබට හොඳ හිත ලැබෙනවා අපි යම් කිසි දානයක් දුන්නොත් ඔබට ඊටත් වඩා දෙයක් ලැබෙනවා විශ්ව නියාමයක් තියෙනවා මේ විශ්ව නියාමයේ අපි තේරුම් ගත්තම අපිට ලේසියෙන්ම ඔය ඔබට කරන දේ ගැන අර්ථයක් තියෙනවා Tamanට සතුටු වෙන්න පුළුවන් මම අර්ථ සම්බන්ධයක් කරා මොකද විශ්ව නියාමයත් එක්ක බද්ධ වෙලා මම ඉන්නේ එතකොට අපිට අනිත් අයගෙන් ලැබුණත් නොලැබුණත් අපේ වැඩේ අපිට කරන්න පුළුවන් ඒකයි අර එමානුවල් කාන්ට් කියන්නේ යුතුයකම සඳහා පමණයි. ඔබ ඔබේ යුතුයකම කරන්න ඔබ අයිතිවාසිකම් බලාපොරොත්තු වෙන්න එපා. යුතුයකම කරාම ඒතරින් අපේ භූමිකාව ඉවරයි. ඒකින් දැන් අපි මේ කතාව කරන එක අපේ යුතුයකම කරාම අපේ භූමිකාව ඉවරයි. ඒතකොට ඒකෙන් ප්‍රයෝජන ගන්න අය ඒකෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්. ඒකේ ආපහු ලැබෙන අයිතිවාසිකම් හිත කරොත් තමයි අපට වැඩකුත් නැහැ. ආන් ඉන්න කෙනාට තේරෙනවා මෙතන බොරුවක් වෙනවා කියන්නේ. ඒකයි මේ වෙනස. ඒක ඔබ ඒ හිතේ ඒ සිතිවිල්ල හදාගත්තම ලේසි. ඒක හදාගෙන ජීවත් වෙන්න. එතකොට ඔබේ ශක්තිමත් සිතක් ඔබට නොවරදාම ගොඩනගා ගන්න පුළුවන්. සර් මේ සර් සමාවෙන්න ඕනේ සර් පින්තූර රාමු වල PDF එක දාගන්න පුළුවන් නම් සානේ හරි වටිනවා. මට මේ නම්බර එකට ඊමේල් එක එව්වොත් මට ඒක සේරටම කොපි කරන්න පුළුවන්. මම දිය නම්බර එකට මට ඔයගොල්ලන්ගේ ඊමේල් සේරම එව්වොත් මට ඒ ඊමේල් එකට ආපහු කොපි කරන්න පුළුවන් මේ PDF එක. අනේ සර් දිගටම මෙහෙම සර් මේක දිගටම කරගෙන යමු සර් ගොඩාක් හරිම වටිනවා හරිම සතුටුයි අද දවසේ ඇත්තටම මාර සතුටුයි ගොඩක්ම පිං සර්ට. හොඳයි. සර් මම දැනගන්න කැමතියි සර් මේ අපේ මේ මොලේ බ්ලූ ස්ටෝන් එක වැඩි දියුණු කරන ප්‍රැක්ටිකල් වර්ක් තියනවාද කියලා දැනගන්න ඉස්සරහට. මෙහෙමයි දැන් අපි ඇත්තටම මම ඉස්සර පාඨමාලා කීපයක් කරා තමයි මේ දැන් අපි ඉස්සරහට නම් අපි e-learning course එකක් කරන්න හදනවා එතකොට අපිට පුහුණු කරන්න පුළුවන් ඒට අමතරව සාමාන්‍යයෙන් මේ සරල relaxation exercise වගේව කරාම ඇති අපිට ඉස්සරහට අපි බලමු සම්බන්ධ වෙලා අපි ඉස්සරහට අපි පාඨමාලා අපි කණ්ඩායම් 20ක් විතර පුහුණු කරා මේ course දියුණු කරන්න ඒ දියුණු වෙච්ච පැහැදිලිව අපි දන්නවා ඒගොල්ලෝ උඟක් දියුණු වෙලා තියෙනවා ඒගොල්ලෝ හිතන පතන ආකාරය වෙනස් වෙලා තියෙනවා ඒක දියුණු කරන්න පුළුවන් කිසිසකයක් නැතුවම අපි උත්සාහ කරලා බලමු. සුබ උදෑසනක් සර්. අසේම. සර් මම නමින් දිනුෂ් දනසේකර මම සර්ගේ 2003 බැච් එකේ ස්ටුඩන්ට් කෙනෙක් මාතර ගෲප් එකේ. හොඳයි. සම්පූර්ණ වැලිමඩින් ආවේ. ඔව්. ඉතින් සර්ගේ කරුණු කාරණාත් එක්ක මේ දවස්වල මනස හදන දේවල් තමයි බැලුවේ ඇත්තටම.
ගොඩක් පිං සර්ට මේ අපිට මේ දෙන අවවාද උපදෙස් වලට ඉස්සරහටත් මේ වගේ වැඩසටහන් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සර්. බොහොම සන්තෝෂයි. බලමු තව ටිකක් කරන්න. ඇත්තටම මම කියන සතුරේ අනිත් හැමෝමත් සර් දිගටම පාඨමාලාවක් කරන්න. දැන් අපිත් සර්ගේ ගෝලයෝ ඇත්තටම මම මේ කියන්නේ හැමෝටම දැනගන්න සර් අපිට දීපු ඒ උපදෙස් අනුව අපි ජීවිතේ ගත කරන නිසා මේ මගේ වයස දැන් මට 53ක් වෙනවා. ඇත්තටම සර් රිලැක්සේෂන් කිරීම තුලින්ම තමයි මම රෝහලක වැඩ කරත් අද මම බෙහෙත් පෙත්තක්වත් නොගෙන මම නිරෝගීව ජීවත් වෙන්නේ. මේ රිලැක්සේෂන් නිසා කියන එක මම අනිත් අය හැමෝටම දැනගන්න කියන්න කැමතියි. සර්ට තමයි ගොඩාක් පිං ඉතින් අපිට ඒවා කියලා දුන්නට. හොඳයි. බොහොම සන්තෝෂයි. තවත් මොනවා හරි අපිට සාකච්ඡා කරන්න තියෙනවද? උදෑසනක් සර්. සේම වේවා. සර් මම මිගින්ද කතා කරන්නේ. මිගින්ද සන්තෝෂයි. සර් මම ප්‍රෝග්‍රෑම් එකකට සම් වුණා. මට ඇත්තට සර්ගේ මේක ලැබුණා මැසේජ් එක. මේ ඇත්තටම ගොඩක් සර්ට පිං මේ වැඩේ සර් ගොඩක් මේකක් ලැබුවා. මම යෝජනා කරන්න කැමතියි සර් මේක ඉදිරියටත් කරන්න විශේෂයෙන්ම දැන් මාතෘකාවක් ගත්තොත් මානසික ආතතිය ඒ සම්බන්ධව විශේෂයෙන්ම ඔෆිස් වර්ක් ස්ට්‍රෙස් සම්බන්ධ මාතෘකා වැඩසටහනක් ඉදිරියට කරන්න පුළුවන් නම් ගොඩක් පිං සර්. අපි කරමු. මොකද ඒක ඇත්තටම පොදුවේ කාටත් වැදගත් වෙනවා. තාම සරල ක්‍රම කිහිපයක් තියෙනවා. අපි සරල ක්‍රම පාවිච්චි කරලා මීට වඩා සන්තෝෂයෙන් ආතතියෙන් තොරව ඉන්නේ කොහොමද කියලා අපි බලමු සාකච්ඡා කරලා. මම කැමතියි ඒ වගේ මාතෘකාවක් කරන්න. අපි ඉස්සරහට අපි දැනුම් දෙන්න. ප්‍රොෆෙසර් මට ප්‍රශ්නයක් තියෙනවා අහන්නද? ඔව් අහන්න. මේ සර් මේ තර්ඩ් අයි කියන එක ගැන අදහසක් කියන්න පුළුවන්ද? ඔව් මෙව තර්ඩ් අයි කියන එක ඒකට විවිධ අදහස් තියෙනවා. මේ හුඟක් මේ දියුණු කරේ විශේෂයෙන්ම ටිබෙට් ජාතිකයන් ඒගොල්ලන්ගේ තුන්වෙනි අස කියලා ඔබට කැමති නම් පොතක් තියෙනවා කියවන්න තෙවෙනි අස කියලාම ලොබ්සා රම්පෝ කියලා පුජ්‍යලේ කියලා ලංකාවේ සිංහල පරිවර්තනයක් දැන් තියෙනවා. ඒ තෙවෙනි අස කියවුවොත් හුඟක් දේවල් එක දැනගන්න පුළුවන්. ඒ තෙවෙනි අස කියන්නේ තමන්ගේ මේ හිතට අර ප්‍රතිභාන හැකියාව කියන්නේ විනිවිද දැකීමේ හැකියාවක් කියන්නේ. ඒක දියුණු කරලා සිතක ලක්ෂණයක්. ඒ කියන්නේ ඒකත් අර නීල කලාපයේ දියුණු කිරීම තුළ දැන් ඔබට තිබ්බ ඒ පොත කියවුවොත් ඔය තර්ඩ් අයි දියුණු කරගන්න විදියත් ඒකේ කියලා තියෙනවා. ඒක තර්ඩ් අයි දියුණු කරගන්න අපි උත්සාහ කියලා තියෙනවද? ඔව් එතකොට තර්ඩ් අයි දියුණු කරගන්න පුළුවන්. එතකොට ඒකේ මූලික ලක්ෂණය තමයි අපිට අපේ දැන් තියෙන ශක්තියට උපරිම ශක්තිය දියුණු කර ගැනීම. දැන් එතකොට උඟක් ඔය අනිත් දැන් බුදුහාඳුරන්ට වගේ අයගේ තර්ඩ් අයි කියන එක දියුණු වෙලා තියෙනවා. ඒක අනිත් අය දිහා බලලා කියන්න පුළුවන්. මෙයාගේ හිතේ තියෙන මොකක්ද කියලා කියන්න පුළුවන්. ඒක ඒ විතරක් නෙවෙයි තවත් උඟක් ශාස්ත්‍රූරු එහෙම ඉඳලා තියෙනවා. ඒ කියන්නේ මොලේ ඉහළ දියුණු තලයක්. ඒ දියුණු තලය ආවම අපිට අනිත් අය නොදකින දේ දකින්න පුළුවන්කම තියෙනවා. දැන් මුගලන් නාවුදුරන්ට පුළුවන්කම තියෙනවා මේ අවට ඉන්න පෙරේතය එහෙම දකින්න. ඒක අපිට බෑ. ඒතර එක එක්කෙනාට ඒක ශක්තිය නැවිලා තියෙනවා. ඉතින් ඒකත් අර තුන්වෙනි අස කියන්නේ ඒක තමයි. තුන්වෙනි අස කියන්නේ අපේ තියෙන උපරිම මානසික ශක්තියක්. අලුතෙන් ඇහැක් එනවා නෙවෙයි මානසික ශක්තියක්. දැන් ඒ ලොබ්සාරම්පෝගේ පොතේ නම් තියෙනවා ඒ ටිබෙට් ජාතිකයන් පුළුවන්කම තියෙනවා මේ නලල මැදට එල්ල කරලා එතන තමයි මේ ශක්තිය හරියට කැමරාවක් වගේ. එතන එතනින් කපාට අනිත් පුජ්‍යලයා විනිවිද දකින්න පුළුවන්කමක් තියෙනවා. ඒක මොලේ ඉහළ දියුණු කර තත්ත්වයක්. අපි කියන නව මානව මොලේ උපරිම තලයක්. දැන් ඔය රහත් වෙනවා කියලා කියන්නේ නව මානව මොලේ උපරිමයට දියුණු කර ගැනීම කියන තත්ත්වය දක්වා එන්න පුළුවන් තේරුම් ගන්න. අනේ ඒක තමයි තර්ඩ් අයි විවෘත කර ගැනීම කියන්නේ. ඔබට කැමති නම් මේ පොත කියවලා බලන්න ලංකාවේ සිංහල පරිවර්තනයක් තියෙනවා. නිවැරදි කර ගැනීමකට මම අහන්නේ ඔය ගොඩක් අය කියනවා පයිනියර් ග්ලෑන්ඩ් එක ඕපන් කර ගැනීම කියලා තර්ඩ් අයි කියලා. ඒක මොකක්ද? ඒක නිර්වාචනය මම ඒක නම් හරියටම පැහැදිලිව කියන්න තේරෙන්නේ නැහැ. මොකද මම එච්චර මේක ගැන අධ්‍යයනය කළා නැහැ. මම දන්නේ නම් තමන්ගේ තියෙන බුද්ධිය දියුණු කර ගැනීමේ ක්‍රියාවලිය තුළ ඒතර අභ්‍යන්තරයේ යම් යම් දේවල් සිදු වෙනවා වෙන්න පුළුවන්. ඒක කරන්නේ කොහොමද කියන එක නම් මට තාම තේරුමක් නැහැ. හරි සර් හරි. බොහොමත් ස්තුතියි. ආයුබෝවන් සර්. ආයුබෝවන්. පාසල් පන්ති කාමරයක ළමයින්ට මේ වගේ මේ ක්‍රමවේදයක් අපිට දියත් කිරීමට හැකියාව තියෙනවා සර්.
ඇත්තටම හැකියාවක් තියෙනවා. මම මේ ගැන පොඩ්ඩක් උත්සාහ කරලා තියෙනවා. මම වෙනම පොතක්ම ලියලා තියෙනවා මානසික සුවතාව සඳහා භාවනා කියලා. ඒක ඇත්තටම මම ලිව්වේ ඕස්ට්‍රේලියාවේ පාසලක ක්‍රියාත්මක රැස්නා දිහා බලලා. ඉතින් ඒගොල්ලෝ පොඩි කාලේ ඉඳලා මේ සරල භාවනා ක්‍රම උගන්වනවා. මම පොත ලංකාවෙත් මම දැන් මම පිටපත් 2000 විකිල්ලක් තියෙනවා. ඒකෙන් පන්ති කාමරේ 3 විතර පන්ති ඉඳලා මේ සරල ක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. ඇත්තටම ලංකාවේ මේ නමින් නැති වුණාට එහෙම භාවනා කරලා යම් යම් පොඩි භාවනා උගන්වලා ඉතාලම දියුණු කරන ලද ඉස්කෝලත් මම දැකලා තියෙනවා. ඒක ඇත්තටම පන්ති කාණ හඳුනන්න පුළුවන්. මේක හරි සරල ක්‍රමයක්. ඒ පොතේ මම A to Z සියල්ලම ලියලා තියෙනවා. කොහොමද මේ සරල භාවනා ක්‍රියාවලිය දියුණු කරන්නේ කියලා. ඕන පාසලක මේ පවතින ක්‍රියාදාමයේ තුලම ඒක දියුණු කරන්න පුළුවන්. ඉතාලම සාන්ද මට්ටමේ දියුණු කරන්න පුළුවන්. සමහරවිට වෙනම කාමරයක් හදලා ඔය නැටුම් කාමරය වගේ වෙනම කාමරයක් හදලා දවසකට එක පීරියඩ් එකක් එක පාඩයක් ඒකට විනාඩි 30කට විතර ඒ ක්‍රියාවලිය තුල වෙනස් ළමයි ටිකක් හදන්න පුළුවන්. මම හිතන්නේ ඉස්සරහට අපිට ඒ වගේ දේවල් දෙන්න පුළුවන්කම තියෙනවා. ලෝකේ දැන් එහෙම කරගෙන යනවා. මම දන්නවා ඇමරිකාවේ, කැනඩාවේ, ඕස්ට්‍රේලියාවේ රටවල් වල ඒ පොත් දැන් නිකුත් වෙලා තියෙනවා. ඒ පොතේ නම නැවත කියන්න අපේ අයට දැනගන්න. මානසික සුවතාව සඳහා සරල භාවනා. මානසික සුවතාව සඳහා සරල භාවනා කියලා අත්පොතක් තියෙනවා. තව සතිමත් භාව කියලා පොතක් තියෙනවා. ඒ දෙකම එකට ගැලපෙනවකට. ඔබ ගුරුවරයෙක් නම් ඒක අරගෙන තමන්ගේ තමන්ට කරන්න පුළුවන්. අනිකුත් විෂයන් උගන්න ගාම තමන්ට මේක කරන්න පුළුවන්. ඒකට වෙනම වෙලාවක් කියලා ඕනේ නැහැ. ඒක ඒ සරලව කරලා දියුණු ළමයි දියුණු ගන්න පුළුවන් සැකයක් නැතුව. thank you sir මේ ප්‍රෝග්‍රෑම් එකට මම ආසයි දැනගන්න සර් මේ දවස්වල ලියන පොත මොකක්ද කියන එක. මම ලිව්වා මේ යෞවනයේ ඉඳලා මේ ආත්ම සම්මානය දිනු කර ගැනීම. self esteem කියන්නේ ආත්ම සම්මානය දිනු කර ගැනීමට වැඩ පොතක්. work book එකක්. ඒක මම හිතා තව මාසෙක විතර අපි එළි දකින්න බලාපොරොත්තු වෙනවා. ඒතර ඒකෙදී අර මේ වගේ කොරෝනා වගේ කාලෙදී මානසිකව වැටිච්ච ඇයට එහෙම තමන්ගේ හිත නැවත ශක්තිමත් කරගන්න ඒකෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඒක තමයි අලුත් පොත. සර් මට ප්‍රශ්නයක් තියෙනවා අහන්න ඔබතුමාගෙන්. ඔව්. ඔව් මට දැනගන්න ඕන සර් third eye එක කියලා ගොඩක් අය මේ කියන්නේ මේ forehead චක්‍රයටද නැත්නම් අජ්නා චක්‍රයටද කියන එක. මම හිතන්නේ අජ්නා චක්‍රය තමයි. අජ්නා චක්‍රය. ඔව් මම හිතන්නේ. සර්ගෙන් උපදේශක් ලබා ගන්න කැමති උසස් පෙළ ලියන ළමයින් වෙනුවෙන් මේ පාඩම් මතක සපා ගැනීම සහ ඒ පාඩම් වල නිරත වෙන වෙලාවක් එහෙම තියෙනවද විශේෂ? අපි ඒකට පැයක් වැඩසටහනක්ම කරමු. මොකද ඒක මෙහෙම තප්පරෙන් කියලා බෑ. ඒක සම්පූර්ණ ක්‍රියාවලියක්. ඒකට ඒක හොඳ මාතෘකාවක්. අපි අනිත් ළමයින්ටත් අහන්න කියලා අපි ඒක කරමු වැඩසටහන. එහෙනම් ඒක පමා නොකර අපි ඉක්මනින්ම කරමුද ඒක? ඔව් නෑ අපි බලමු උත්සාහ කරලා. සර් සමාවෙන්න සර් මේ වගේ වැඩසටහනක් තියෙන වෙලාව පොඩක් සවස් වරුවකට දාගන්න පුළුවන් නම් ලොකුම උදව්වක්. අනිත් අයගේ කැමැත්ත මත. මට නම් ප්‍රශ්නයක් නැහැ. මම අපේ සංවිධානය කරන අපේ වින්නින් ලංකා මහත්මයාගේ කතා කරලා බලලා ඒගොල්ලොත් එක්ක කතා කරලා බලමු. සර්. හොඳයි අපිට අවසන් කරන්න පුළුවන් දැන් නේද මම හිතන්නේ. මුගක් වෙලා ගත කරා. ඔබ ස්තුතියි ඔබ හැම දෙනාට. ඔබ විවසිල්ලෙන් මේ කතාව අහගෙන හිටියව ගැන ඒ වගේම සාකච්ඡා සම්බන්ධ වෙනසල් සතුටුයි. නැවතත් මම ස්තුති කරනවා අපේ සංජයට තමයි මම සම්බන්ධ කරේ. ඒ වගේම මේ වින්න ආයතනයට මේ සියලු දේම සාර්ථක කරගන්න මටත් පුළුවන් ධෛර්යයක් මම දෙන්න බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි හැම දෙනාට. දීර්ඝායුෂ වේවා සර්. ස්තුතියි සර්. ස්තුතිවන්ත වෙනවා ධර්මනාත් කොල්ල මහාචාර්යතුමා. ඇත්තටම බොහොම පිං කියලා කියනවා අපි මේක ඇත්තටම ඉතාම කෙටි ආරාධනයකින් ඔබතුමා නිර්ලෝභීව දායක වෙලා මේ වැඩසටහන අපි දිගටම කරගෙන යමු. ඒකම මේ අපි නර්මන් අයටත් මතක් කරන්න කැමතියි සර්ගේ e-learning program එකක් ඉස්සරහට වින්නින් ආයතනය හරහා ගොඩක් වෙලාවට ඔබට ලබා දෙන්න පුළුවන් වෙයි යම් කාලයක් ඇතුළත. සියලු දෙනාටම අපි ස්තුතිවන්ත වෙනවා. ස්තුතියි. ගොඩක්